හරි. අද අපි කතා කරන්නේ අපි මේ පළවෙනි පාඩම ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය යටතේ අපේ එක්සෑම් එකේ අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද? අපේ එක්සෑම් එකේ දෙවෙනි පත්‍රයේ හරි අපේ එක්සෑම් එකේ දෙවෙනි පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ මොනවෙන්ද? ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය කියන පළවෙනි පාඩමෙනුයි දෙක සමාජ වගකීම් හා ආචාර ධර්ම. හරි පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ මොකෙන්ද? ව්‍යාපාර පරිසරය හා ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය කියන පළවෙනි මාතෘකාව යටතේ තියෙන පළවෙනි පාඩම යටතේ හා දෙවෙනි පාඩම මොකක්ද? සමාජ වගකීම් හා ආචාර ධර්ම යන පාඩමෙන් තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. හරි එතකොට අද ගියා දෙන්නේ මේ පළවෙනි ප්‍රශ්නේ තුල හරි පළවෙනි ප්‍රශ්නේ තුල උපකොටස් අහනවානේ. සෑම ප්‍රශ්නයකම උපකොටස් පහක් අහනවානේ. 1 2 3 4 5 කියන සෑම විටම හෝ වැඩි ප්‍රතිශතයක ඇවිල්ලා තියෙන මේ 1 2 3 කියන උපකොටස් වලට ඇවිල්ලා තියෙන ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය. බොහෝ විට මේ හතරවෙනි කොටසට ඇවිල්ලා තියෙනවා. හරි එතකොට අද කියා දෙන්නේ මෙන්න මේ උපකොටස් තුන නැත්නම් මේ උපකොටස් හතර හෝ උපකොටස් සමහර විට පහම අහන්නත් පුළුවන්. හරි ඒක තීරණය වෙන්නේ පේපරේ හදන කෙනා අනුව. නමුත් බොහෝ විට පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය කියන මාතෘකාව යටතේ යන පාඩම යටතේ සහ සමාජ වගකීම් හා ආචාර ධර්ම යන මාතෘකාව යටතේ. හරි අද කියා දෙන්නේ ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය යන මාතෘකාව යටතේ අහන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද? එක්සෑම් එකට තව දවස් කිහිපයකින් ඒ තුල අපි කොහොමද මේ උත්තර ගොඩනගා ගන්න? අපි කොහොමද හරි උත්තරය ලියන්නේ? ඒ දේවල් තමයි අද කියා දෙන්නේ. හරි නෝට් එකක් කෝණියේ දාගන්න. පළවෙනි මාතෘකාව ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය. හරි ඕනෑ නෝට් එකක් ලියා ගන්න. ලියාගෙන ඒට අදාළ ප්‍රශ්න තියෙනවා. ප්‍රධාන පළවෙනි ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය යටතේ ප්‍රශ්න ඒකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න පහක් මම නිර්මාණය කරලා තියෙනවා. පහක්. හරි ඒ යටතේ උපකොටස් තව කීයක් තියෙනවද? පහක්. 1 2 3 4 5. ඒ වගේ කීයක් තියෙනවද? 25ක්. හරි දැන් මේ පැයක කාලයක් තුළ හෝ පැයකමාරක කාලයක් තුළ මෙන්න මේ ප්‍රශ්න 25ම කතා කරනවා. හරි ඒ කතා කිරීම තුළ ඔයාලට පුළුවන් වෙන්න ඕනේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ගොඩනගා ගන්න. බොහෝ විට මේ අහන ප්‍රශ්න වලින් මේ 25න් කිනම් හෝ ප්‍රශ්නයක් දෙකක් අනිවාර්යෙන් ඔයාලගේ එක්සෑම් පේපරේ තියෙන්න පුළුවන්. හරි ඒ ඉන්න හොඳට බලාගෙන ඉන්න. හොඳට අවශ්‍ය දේ නෝට් එකක් දාගන්න. ප්‍රශ්නේ කියනකොට ප්‍රශ්න ලියාගෙන උත්තරේ ගලපා ගන්න. මම කියනකොට හරියට ලියා ගන්න. හරි අපේ පළවෙනි ප්‍රශ්නේ. හරි ඇත්තටම මේක වැදගත් වෙනවා මගේ පන්තියේ නායට සහ මගේ පන්තියේ නොවන අයට. මම මේක YouTube නාලිකාවට මම මේක දානවා. එතකොට ඕනේ බලන්න මේක පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න. කොහොම හරි වැඩේ කොට දාගන්න. පළවෙනි ප්‍රශ්නේ හොඳටම කරගන්න. දැන් ප්‍රශ්න 8ටම මේ වගේම උපකල්පන මේ වගේම ප්‍රශ්න 8ටම එකේ ඉඳන් 8 වෙනකන් තියෙන සෑම ප්‍රශ්නයකටම මේ වගේ මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන සෑම ප්‍රශ්නයක් සහ ඒවට අදාළ පිළිතුරු මම YouTube නාලිකාවේ දානවා. ඕන කෙනෙක්ට ඕන වෙලාවක බලන්න පුළුවන්. හරි ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය යටතේ පළවෙනි ප්‍රශ්න. අපි මේ පේපර්ස් වලට කියන නම ඔයාලා දන්නවනේ. මේවට අපි කියන්නේ මොන පේපර්ස් කියලා? යුනිට් පේපර්ස්. මේ ගැන අවබෝධයක් නැති කෙනෙක් ඉන්නවා නම් මේවට අපි කියන්නේ යුනිට් පේපර්ස් කියලා. හරි යුනිට් පේපර්ස් 12 සහ 13 ශ්‍රේණි සඳහා එක පාඩම් වලට අදාළ යුනිට් පේපර්ස් අපි කරනවා. ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය, සමාජ වගකීම් හා ආචාර ධර්ම, රජය සහ ව්‍යාපාර, ව්‍යවසායකත්වය, තමනාද ව්‍යාපාර සංවිධාන, වෙළඳාම, රක්ෂණය ප්‍රවාහනය සංනිවේදනය, හරි කළමනාකරණය, හැඳින්වීම, මෙහෙයුම්, මළවීම, මූල්‍ය, මානව සම්පත්, තොරතුරු පද්ධති, අන්තිමට මොකද්ද? ව්‍යාපාර සැලැස්ම. අපි මෙහෙම යුනිට් පේපර්ස් සෑම පාඩමකට අදාළව කරනවා. ඒ කිරීම තුළ පළවෙනි එක තමයි මේ කරන්නේ. බය වෙන්න එපා. ඔයාලගේ සෑම පාඩමකට අදාළ යුනිට් පේපර් එකක් අපි කරනවා. කරලා ඒක අප්ලෝඩ් කරනවා. හරි අද පළවෙනි එක. පේපර් එක හම්බුණා අය බලන්න පළවෙනි ප්‍රශ්නේ. හරි ලියන කලින් බලන ප්‍රශ්න පත්‍රයේ උඩින්ම තියෙනවා ව්‍යාපාර අධ්‍යයනය.
හරි ව්‍යාපාර අධ්‍යයන ඊට පස්සේ මොකද තියෙන්නේ ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය හරි ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය හරි අපේ විෂය මොකද්ද ව්‍යාපාර අධ්‍යයන හරි ඒක යටතේ අපේ පළවෙනි මාතෘකාව මොකද්ද ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය හරි එහා පැත්තේ කෙළවරේ බලන්න හරි දකුණු පැත්තේ කෙළවරේ බලන්න මොකද තියෙන්නේ යුනිට් පේපර් පක්කිලද 1 හරි යුනිට් පේපර් 1 ඒ කියන්නේ යුනිට් පේපර් පෙළේ යුනිට් පේපර් ටිකේ පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි මේ දෙන්නේ හරි ඒකේ පළවෙනි පාඩමට අදාළ යුනිට් පේපර් එක තමයි මේක දෙන්නේ හරි බලන්න මෙතන තරු ලකුණක් දාලා තියෙනවා බලන්න වම් පැත්තේ මොකක්ද දාලා තියෙන්නේ ප්‍රශ්න සියල්ලටම මොකක් කරන්න කියලා තියෙන්නේ පිළිතුරු සපයන්න හරි ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න හරි ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න හරි බලන්න පළවෙනි ප්‍රශ්නේ හරි පළවෙනි ප්‍රශ්නේ අහන එක බලන්න පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස හරි පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අහනවා අවශ්‍යතා හා උවමනා යන්න හඳුන්වා අවශ්‍යතා හා උවමනා සඳහා වෙනස්කම් දෙක බැගින් සඳහන් කරන්න හරි ලේසි හරි 12 වසරට ආපු ගමන් ඉගෙන ගන්න ඕක මේක දන්නේ නැත්නම් වැඩක් නෑ එක්සෑම් කරලා හරි අවශ්‍යතා හා උවමනා යන්න හඳුන්වා හරි අවශ්‍යතා කියන්නේ මොකක්ද උවමනා කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා මොකක්ද ලියන්න තියෙන්නේ වෙනස්කම් දෙක බැගින් ලියන්න වග්වක් ගන්න ඕනේ අවශ්‍යතා කියන්නේ මොකක්ද උවමනා කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා වෙනස්කම් දෙක බැගින් ලියන්න උත්තරේ දන්නවා හරි උත්තරේ ලියන්න දන්නේ අවශ්‍යතාවය කියන්නේ මොකක්ද මිනිසෙකු වශයෙන් ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු කායික හා මානසික තත්ත්වයන් මිනිසෙකු වශයෙන් ජීවත් වීමේදී අනිවාර්යෙන් සපුරා ගත යුතු කායික හා මානසික තත්ත්වය මම මේ නෝට් එක දෙනකොටම කිව්වා ඉස්සෙල්ලා මිනිසෙකු වශයෙන් කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොකද සමහරක් මිනිස්සු විදිහට ජීවත් වෙන්නේ නැහැ හරි උදාහරණයක් විදිහට ගත්තොත් හිඟන්නේ හරි එයා මිනිස්සෙක් වුණාට එයා මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙනවද නැහැ ඔහුගේ ආහාර පාන අවශ්‍යතාව සපුරා ගන්න නැහැ ඇඳුම් නැහැ රැකවරණය හරියට සපුරා ගන්න නැහැ ඔහුට එතකොට මේ අවශ්‍යතා ටික ඕනි වෙනවද නෑ මං කිව්ව නෝට් එක දෙනකොටම මිනිසෙකු වශයෙන් ජීවත් වීමේ ඒක ලියන්න ඕනේ නැත්තම් ලකුණු දෙන්නේ නැහැ මිනිසෙකු වශයෙන් ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම සපුරාගත යුතු කායික හා මානසික තත්ත්වයන් වලට අපි කිව්ව මොකක් කියලාද අවශ්‍යතා කියලා හරි ඒක රූමනා කියන්නේ මොකක්ද අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ක්‍රම අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර ඕනි එකක් කියන්න හරියට අවශ්‍යතා සපුරා ගැනීමට භාවිතා කරන විවිධ උපක්‍රම ක්‍රම නැත්තම් මොකක්ද ආකාර ඒවට කියන මොනවා කියලාද උමනා කියලා. ඒතර අවශ්‍යතාවය කියන්නේ මොකද්ද? මිනිසෙකු වශයෙන් ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම සපුරාගත යුතු කායික හා මානසික තත්ත්වයන්. එම තත්ත්වයන් නැත්නම් එම අවශ්‍යතා සපුරා ගැනීමට භාවිතා කරන විවිධ උපක්‍රම හෝ විවිධ ක්‍රම හෝ විවිධ ආකාර වලට අපි කියනවා මොකක් කියලාද? වමනා කියලා. හරි. ඔන්න හැඳින්වුවා. ඊට පස්සේ වෙනස්කම් දෙක බැගින් ලියන්න. මොනවාද? අවශ්‍යතාව වලට අවශ්‍යතාව වමනා අතර තියෙන වෙනස්කම්. හරි ලේසි. කැමති දෙකක් ලියන්න. අවශ්‍යතා සීමිතයි. මේවා වමනා අසීමිතයි. අවශ්‍යතා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැක. වමනා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ හැක. අවශ්‍යතා පොදුයි. වමනා විවිධයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධයි. ඔයාලා කැමති දෙකක් ලියා ගන්න. හරි. අවශ්‍යතා හා වමනා අතර වෙනස්කම්. ඔය දැන් ප්‍රශ්නේ දැක්කම නිකම්ම උත්තරේ මතක් වෙන්න ඕනේ. පාඩම් කරලා නැත්තේ තව දවස් 20ක් 25ක් වගේ නැත් එක්සෑම් එකට නේ. හරි. හරි. පළවෙනි ප්‍රශ්නේ ඔන්න මැකුවා. ලියාගත්තේ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න. හරි. දෙවෙනි එක බලන්න. රෝමි ලක්කම් 2.
ඒක යන්නේ වෙළඳපොළක් යන හඳුන්වනවා වෙළඳපොළක් හටගත හැකි අවස්ථාවන් දෙකක් වෙළඳපොළක් යන හඳුන්වනවා වෙළඳපොළක් හටගත හැකි අවස්ථාවන් දෙකක් නම් කරා වෙළඳපොළක් කියන්නේ මොකද්ද වෙළඳපොළක් කියන්නේ මොකද්ද ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වන මොකද්ද වෙළඳපොළක් කිව්වේ ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වන ගැනුම්කරු හා විකුණුම්කරු ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වන ඕනෑම මොකක්ද තත්ත්වයක් අපි ඒකට කියනවා මොකක්ද වෙළඳපොළක් කියලා. හරි මේ වෙළඳපොළක් හට ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් මොකද්ද? ස්ථානීයව වෙළඳපොළක් හට ගන්න පුළුවන් ස්ථානීය. අනික අවකාශ. හරි මේව නම් දැනගෙන තියෙන දැන් හොඳේ. හරි ස්ථානීය. ස්ථානීය යම් කිසි ස්ථානයකට ඇවිල්ලා ගැනුම්කරු හා විකුණුම්කරු එකිනෙකට සම්මුඛව මුහුණ දෙමින් කියන්නේ එකිනෙකට දෙන්න මුණ ගැහිලා ගනුදෙනුවක් සිදු කරනවා නම් නිශ්චිත ස්ථානයක අපි ඒකට කියනවා මොකක් කියලාද? ස්ථානීය වෙළඳපොළ. අවකාශ වෙළඳපොළක් කියන්නේ ගැනුම්කරු හා විකුණුම්කරු අන්තර්ජාලය හෝ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දැන් ඔයාලා ඔය eBay එකකින් බඩු ගේනවා. දරාස් එකකින් බඩු ගේනවා. AliExpress එකකින් බඩු ගේනවා. හරි. ඔය තව වෙබ්සයිට් මොනවා හරි වලින් ඔයාලා කෑම ගේනවා. හිතමුකෝ කේක් ඕඩර් දීලා හදාගෙන ඇඳුම් ගේනවා. ඇඳුම් එහෙම ඔය තියෙන්නේ Facebook වල අනම්මනම් වල තියෙන්නේ අන්තර්ජාලය හරහා. තොර ඔයා ගැනුම්කරු හා විකුණුම්කරු ඔයාලා මුහුණට මුහුණ සම්මුඛ වෙනවද නැහැ? ඔයාලා අන්තර්ජාලය හරහානේ සම්මුඛ වෙන්නේ. අවකාශ වෙළඳපොළ. හරි. ඒතර ස්ථානීය කියන්නේ මොකද්ද? ගැනුම්කරු හා විකුණුම්කරු නිශ්චිත ස්ථානයක මුණ ගැසීලා ගනුදෙනුව සිදු කරනවා නම් අපි ඒකට කියනවා මොකක්ද කියලාද? ස්ථානීය වෙළඳපොළ. ගැනුම්කරු හා විකුණුම්කරු අන්තර්ජාලය හෝ ඩිජිටල් තාක්ෂණය හෝ අන්තර්ජාල අවකාශයක් හරහා සම්බන්ධ වෙලා වෙළඳාම් කටයුතු ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වෙලා තම ගනුදෙනුව සිදු කරනවා නම් අපි ඒකට මොකක්ද කියනවද? අවකාශ වෙළඳපොළක් කියලා කියනවා. හරි. හරි. ලියා ගන්න වෙළඳපොළ. ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වෙන ඕනෑම තත්ත්වයක්. හරි. ඕනෑම තත්ත්වයක්. MCQ වල චෙක් කරන්න පුළුවන්. MCQ වල නැත්තම් මම මේවා කියා දීලා තියෙන්නේ හරි 31 ඉඳන් 40 වෙනකන් එනවනේ අපි ස්ටැම් පුරවන්නේ. ඒකේ අහන්න පුළුවන් ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වෙන ඕනෑම ස්ථාන ලෙස ලෙස හැඳින්වේ. සමහරක් ළමයි පෙන්නගම මොකද්ද ලියන්නේ? ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වෙන ඕනෑම ස්ථානයක් වෙළඳපොළක් ලෙස හැඳින්වේ. ලකුණු කිව්වා. ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වෙන ඕනෑම තත්ත්වයක් වෙළඳපොළ ලෙස හැඳින්වේ. අර අරලාමියා ලියු උත්තරේ මොකද්ද? ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වෙන ඕනෑම ස්ථානයක් වෙළඳපොළක් වෙනවද? නෑ. ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වෙන ඕනෑම ස්ථානයක් ස්ථානීය වෙළඳපොළක් වෙනවා. හරි. වෙළඳපොළක් වෙන්න පුළුවන්, තැනක් වෙන්න පුළුවන්, අවකාශයක් වෙන්න පුළුවන්. හරි. ඔය පේපර් ක්ලාස් එකේදී කතා කරලා තියෙන්නේ. හරි. කියන්නේ ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වෙන ඕනෑම තත්ත්වයක් වෙළඳපොළක් වේ. හරි. ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වන ඕනෑම තත්ත්වයක් ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වන ඕනෑම තත්ත්වයක් වෙළඳපොළක් වේ. හරි. ඊට පහළින් ලියන්න. එම වෙළඳපොළක් එම වෙළඳපොළක් හටගත හැකි ප්‍රධාන ආකාර නම් එම වෙළඳපොළක් හටගත හැකි ප්‍රධාන ආකාර නම් කියලා අංක 1 දාලා ලියන්න. ස්ථානීය වෙළඳපොළ 2 අවකාශ වෙළඳපොළ. 1 ස්ථානීය වෙළඳපොළ 2 අවකාශ වෙළඳපොළ. හරි. ස්ථානීය අවකාශ. රෝම ඉලක්කම් 3. ඒකේ අහන්නේ ව්‍යාපාරවල ගති ලක්ෂණ 4ක්. ව්‍යාපාර ගති ලක්ෂණ. මේක මම කිව්වා 2019 ඉඳලා ඔයාලගේ 2017 නෑ 16 ඔයාලගේ අලුත් සිලබස් ඔයාලගේ සිලබස් එක අලුත් වුණානේ. සිලබස් එක අලුත් වීමත් සමග හරි 2017 ඉඳන් ඔයාලගේ 17
අලුත්ම බැච් එක ලිව්වේ 2019 2019 කියන්නේ 17 17 ඉඳන් අලුත් වුණානේ ඔයාලගේ සිලබස් එක. ඒ අලුත් වුණාම ඔය පළවෙනි පාඩමේ අලුත් වුණ කොටසක් විදිහට තමයි ඔය තියෙන්නේ ව්‍යාපාර ගති ලක්ෂණ. හරි. ව්‍යාපාර ගති ලක්ෂණ. ඔයා තිබ්බේ නෑ 2018 එක්සෑම් ලිව්වාට. හරි. එයාලට තිබ්බේ නෑ ඔය ව්‍යාපාර ගති ලක්ෂණ. ඔයාලට තමයි මේ අලුතෙන් ආවේ ව්‍යාපාර ගති ලක්ෂණ. හරි. මම ඔයා ගියා දීලා ඇති නිදසුන් එක්කම. හරි. 12 වසරේ පළවෙනි පාඩම. ඔයා පාඩම් කරලා නැත්නම් එක්සෑම් ලියන්න තියෙන ආසාව නැති කරගත්තා නම් හොඳයි කියන්නේ. වැඩක් නැහැ නේද? හරි. මේවත් පාඩම් කරලා නැත්නම් හරි පළවෙනි එක. මොනවාද? ව්‍යාපාර ගති ලක්ෂණ. විකුණුම් හෝ උවමාරුවක් සිදුවීම. තව මොනවාද? සෙට් එකට දාන්න. ගනුදෙනු මොනවාද? අඛණ්ඩව සිදුවීම. ව්‍යාපාර වල ගති ලක්ෂණ. ලාභයෙන් හෝ ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම. තව මොනවාද? අවදානමක් තිබීම. පළවෙනි විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. 2 ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. ලාභයෙන් හෝ ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම. 4 අවදානමක් තිබීම. අවදානමක් තිබීම. තව වුවමනා නිර්මාණය කිරීම. හරි. වුවමනා නිර්මාණය කිරීම. හරි. 4ක් ලියගන්න. පාඩම් හිටින 4ක් මතක තියාගන්න. හරි. මොකද එක්සෑම් එකේදී අපිට අහන්නේ ප්‍රධාන වශයෙන් 4ක් කරුණු 4ක්. හරි. ලොකු පැරෑරුම් වචන මතක තියාගන්නවට වඩා Tamanට ලේසි පහසු කියලා හිතන ඒවා මතක තියාගන්න. හරි. හරි ඒකත් හරිනේ. විකුණුම් හෝ උවමාරුවක් සිදුවීම, ගනුදෙනු අඛණ්ඩව සිදුවීම, ලාභයෙන් හෝ ප්‍රතිලාභයෙන් ප්‍රේරණය වීම, අවදානමක් තිබීම. හරි. රෝමි ලකම් 4. රෝමි ලකම් 4 හොඳ ප්‍රශ්න. බලන්න. අහන්නේ ඕනෑම ව්‍යාපාරයක් ගත් කල එහි ප්‍රධානම වූ කටයුතු දෙකක් සිදු වේ. ඕනෑම ව්‍යාපාරයක් ගත්තහම ඒක ප්‍රධානම කටයුතු දෙකක් තියෙනවා. හොඳයි. ප්‍රධානම කටයුතු දෙකක්. ප්‍රධානම කටයුතු දෙකක්. හරි. ප්‍රධානම කටයුතු දෙකක් තියෙනවා. එලෙස සිදුවන ප්‍රධාන කටයුතු දෙක නම් කර කෙටියෙන් පහදන්න. එලෙස සිදුවන ප්‍රධාන කටයුතු දෙක ලියලා මොකද කරන්නේ? පහදන්න. දැන් ඔයාලා දන්න උත්තරේ මොකක්ද කියලා. ඕනෑම ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු දෙකයි. හරි. මොනවාද? පළවෙනි එක මිනිස් අවශ්‍යතා හා වුවමනා මොකක් කිරීමද? සපුරාලීම. අනික මොකද්ද? සම්පත් වලට අගය එකතු කිරීම. හරි. පළවෙනි එක මොකද්ද? මිනිස් අවශ්‍යතා වුවමනා සපුරාලීම. 2 සම්පත් වලට අගය එකතු කිරීම. හරි. ඔන්න ඕනෑම ව්‍යාපාරයක් ගත්තහම මේ ව්යාපාරයේ තියෙන ප්‍රධානම කටයුතු දෙක තමයි වෙන්නේ මේ දෙක. හරි. ඌටම කලින් ඕනෑම ව්‍යාපාරයක් වෙන ප්‍රධානම කටයුතු දෙක තමයි මොකද්ද? ඕනෑම ව්‍යාපාරයක් ගත්තල එහි ප්‍රධානම කටයුතු දෙක මොකද්ද? මිනිස් අවශ්‍යතා වුණා සපුරාලීම, සම්පත් වලට අගය එකතු කිරීම. මේකත් අහන්න පුළුවන් 31 ඉඳන් 40 වෙනකන් එන ඉස්තැම් පුරවන ප්‍රශ්න එක. 31 අයන්නේ 31 වෙනි එකේ අයන්නේ අහන්න පුළුවන්. ව්‍යාපාරයක් ගත්තල මෙහෙම අහන්න පුළුවන්. ව්‍යාපාරයක් යන මිනිස් අවශ්‍යතා වුණා සපුරාලන ඕනෑම ආර්ථික කටයුත්තක් වේ. එවැනි ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු දෙකක් සිදු වේ. ඒ අනුව පළවෙනි කටයුත්ත වුණේ කිස්තනම් හා දෙවෙනි කටයුත්ත වුණේ කිස්තනම් වේ. ඔයා ලියන්න ඕනේ මිනිස් අවශ්‍යතා වුණා සපුරාලීම පළවෙනි ස්ථානයේ දෙවෙනි ස්ථානයේ මොකද්ද? සම්පත් වලට මොකක් එකතු කිරීමද? අගය එකතු කිරීම. හරි. ඉස්සෙල්ලා මේ දෙක ලියා ගන්න. පළවෙනි එක මිනිස් අවශ්‍යතා වුණා සපුරාලීම. ඊට පස්සේ සම්පත් වලට අගය එකතු කිරීම. ඊට පස්සේ අපි විස්තර කරමු. හරි. මිනිස් අවශ්‍යතා වුණා සපුරාලීම. ඊට පස්සේ සම්පත් වලට මොකක් එකතු කිරීම? අගය එකතු කිරීම. හරි. මේක පළවෙනි එක මිනිස් අවශ්‍යතා වුණා සපුරාලීම. හරි. ඕනෑම ව්‍යාපාරයක් මිනිස් අවශ්‍යතා වුණා සපුරාලන මොකක් කරනවද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. හරි. ඕනෑම ව්‍යාපාරයක් මිනිස් අවශ්‍යතා වුණා සපුරාලීමට මොකක් කරනවද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. හරි. හරි. ටියුට් එක ළඟ තියෙන ටියුට් එකක් ගන්න පළවෙනි පාඩමේ. ඒකට ඒක බලාගෙන උනන් ලියා ගන්න පුළුවන්. හරි. මිනිස්
කියන්නේ බාඩම්ම නැති කෙනෙක් එහෙම ඉන්නවා. ටියුට් එකේ තියෙන්නේ 3 හෝ 4 වෙනි පිටුවේ බලන්න ප්‍රිවිෂන් ටියුට් එකේ 3 හෝ 4 වෙනි පිටුවේ මට මතක තියෙනවා. මිනිස් අවස්ථා වුණා සපුරාල. හරි. ඕනෑම ව්‍යාපාරයක් කරන්නේ මිනිස් අවස්ථා වුණා සපුරාලීමට මොනා කරනවද? භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරනවා. සේවා නිෂ්පාදනය කරනවා. බෙදාහැරීම, අලවිය හා අනුබද්ධ සියලුම කටයුතු වලින් තමයි මොකක් කරන්නේ? මිනිස් අවශ්‍යතා වුණා සපුරාලන්න. එතකොට මේකට ඔයා ලියන්න ඕනේ ව්‍යාපාරයක් ගත් කල මිනිස් අවශ්‍යතා වුණා සපුරාලීම යන ප්‍රධාන කටයුත්ත තුලදී ව්‍යාපාරයක් ගත් කල මිනිස් අවශ්‍යතා වුණා සපුරාලීම යන ප්‍රධාන කටයුත්ත තුලදී මිනිසුන්ට නැත්නම් පාරිභෝගිකයන්ට නැත්නම් ව්‍යාපාරිකයන්ට නැත්නම් ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ට අවශ්‍ය වෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම, අනුබද්ධ සියලුම කටයුතු සිදු කිරීම ව්‍යාපාරයක ප්‍රධාන කටයුත්තක් වේ. පළවෙනි උත්තරේ ලිව්වා. ඊට පස්සේ දෙවෙනි උත්තරේ සම්පත් වලට අගය එකතු කිරීම. හරි. සම්පත් වලට අගය එකතු කිරීම. මේ සම්පත් වලට අගය එකතු කිරීම. ඉකෝන වල ඉගෙනගෙන නැති එකතු කළ අගය කියලා ඉකෝන වල ඉගෙන ගන්නව නේද? පළවෙනි පාඩමේ දුන්න ආර්ථික හැඳින්වීම පාඩමේ. ඔව් ඉකෝන වල ඉගෙන ගන්නවා. මට මතක විදිහට අපි ඉගෙන ගන්නවා. හරි. සම්පත් වලට අගය එතෙන්ද කියන්නේ එකතු කළ අගය කියන. එකතු කළ අගය කියලා ඉගෙන ගන්නව නේද? ඒ කියන්නේ මොකක්ද? සරලවම කිව්ව හිතන්නකෝ ඔයා කරගෙන යනවා ටී-ෂර්ට් කම්පැනි. ටී-ෂර්ට් ගාමන්ට් එක. නැත්නම් රෙදි ගාමන්ට් එක. මේගොල්ලෝ ගම්මලා. ඔයා ඉස්සල්ලාම රුපියල් 100 200ට තියෙන රෙදි කෑලි ගෙනහල්ලා මොකක් කරනවද? ඒව හොදලා පිළිවෙල. ඔයා සකසලා හරියට ඒක ඇඳුමක් මහනවා. හරි. ඒ ඇඳුම මහනකොට කලින් 100ට ගෙනාවු එක ඔයා අන්තිමේදී ඒක නිමි භාණ්ඩයක් බවට පත් කරලා රුපියල් 2000ට 3000ට විකුණනවා. හරි. මේ විකිණීම එතකොට නෑ මෙහෙම හිතන්න. ඔයා රෙදි රුපියල් 100ට රෙදි කෑල්ලක් ගෙනාවා. හරි. රෙදි කෑල්ලක් ගෙනහල්ලා ඊට පස්සේ ඒකේ අපි හිතමු ඒකේ අනවශ්‍ය කැලිටි ටික එහෙම ඉවත් කළා. මේක කියනකොට මේකේ නූල් ඇදිලා කියන්නේ ඒක අප්ලිවෙල්ල තියෙන. ඒක නිසි පිළිවෙලකට පත් කරනවා. ඊට පස්සේ ඒක මොකක් කරනවද? එක පතරමක් හදනවා. මම මහාන කලින් එක පතරමක් කපනවා. කපන්න. හරි. එක පතරමක් කපනවා. හරි. ඊට පස්සේ ඒක මහනවා. හරි. මහලා බොත්තම් අල්ලනවා. බොත්තම් අල්ලලා හොඳට අයන් කරලා හොදලා අයන් කරලා පොළ හැමදේම සකස් කරලා තියෙනවා. අන්තිමේදී ඒක විකුණන්න වෙළඳ පොළ නිකුත් කරන්න තියෙනවා. මේ බලන්නකො මේ එක එක අදියරවල මේ 1 2 3 4 5 6 7 මේ නිකන් තිබ්බ රෙදි කෑල්ල පියවර මේ පළවෙනි පියවර යටතේ මෙතනින් එක යටතේ 2 3 ඔහොම කියලා පියවරවල් කිහිපයක් යටතේ ඒක අන්තිමේදී නිර්මාණය බවට පත් කරන්නේ මෙන්න මෙතන මේ ඒ කරනවට බලන්නකො ඒකට වෙලා තියෙන දේවල් රුපියල් 100ට තිබ්බ එක අර නිසි පිළිවෙලකට හදපුවම අනිවාර්යෙන් ඊට වඩා අගේ වැඩි වෙන්න බෑ 125යි හරි ඊට පස්සේ පතරොමක් හිතුවා පතරොම හදුවම ගාන තවත් වැඩි වෙනවා ඒකට තවත් වටිනා කමක් හිතුවා ගම් 700යි හරි ඊට පස්සේ ගාන පතරොම නේ 500ක් දාමු 500 ඊට පස්සේ පතරොම මෙහුවා හරි මෙහුවට පස්සේ ඒක අගේ 1000 ඊට පස්සේ බොත්තම් අල්ලනවා 1200 හරි ඊට පස්සේ බොත්තම් ඇල්ලුවට පස්සේ ඒක නියමිත පිළිවෙලට හදලා සකස් කරලා පැකට් කරලා තියෙනවා හරි එතකොට 1400 අවසාන නිෂ්පාදිතයට වෙන්න පොඩ්ඩ විකුණනවා 1700 ගන්න හරි මේ බලන්න රුපියල් 100ට තිබ්බ එක 1700 වෙලා එක එක අධීරවලදී සම්පත් වලට පක් වෙලා අගේ එකතු වෙලා මෙතෙන්දී 25ක් එකතු වෙලා මෙතෙන්දී කීයද 5යි 9යි 7යි 4යි 375යි එන්නෙන්න අගේ මොකක් වෙලා තියෙනවද එන්නෙන්න අගේ ටික ටික එක එක අධීරවලදී අගේ ටික ටික වැඩි වෙනවා මෙන්න මේ අගේ වැඩි කරන එකත් මොකද්ද සම්පත් වලට අගේ වැඩි කිරීම අගේ එකතු කිරීමත් මොකද්ද ව්‍යාපාරයක ප්‍රධාන දෙවෙනි කටයුත්ත හරි දැන් තේරෙනවනේ නිෂ්පාදන කටයුතු වලදී එක් එක් අධීරවලදී සම්පත් වලට අගේ එකතු කිරීම ඔයාලගේ සිලබස් එකේ ඒකට දීලා තියෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයේදී යොදා ගන්නා සම්පත් වල ස්වරූපය වෙනස් කිරීම මගින් ඇති වෙන අගේ වැඩි වීම එකතු කළ අගය හරි මේ එක එක අධීරවලදී අගේ වැඩි වෙන එකට අපි කියනවා එකතු කළ අගය කියලා හරි ඊට පස්සේ කියනවා ව්‍යාපාර විසින් කරන්නේ
සම්පත් වල ස්වරූපය වෙනස් කිරීම. ව්‍යාපාරයක් විදිහට කරන්නේ ඇත්තටම සම්පත් වල ස්වරූපය වෙනස් කිරීම. මම මේ කියන්නේ ඔයාලගේ ටීචර්ස් ගයිඩ් එකේ දීලා තියෙන නිර්වචනය. ඊට පස්සේ කියනවා එමගින් සම්පත් වල අගය වැඩි වීම මෙලෙස සම්පත් වලට අගය එකතු කිරීම ව්‍යාපාරික තිබුණු ප්‍රධාන කටයුතු. අර මං කියපු එකම තමයි. මුලින් තිබ්බ එක අන්තිමේදී හොඳ නිවි භාණ්ඩයක් බවට පත් කරනකොට මොකද උනේ? රුපියල් 100ට තිබ්බ එක අන්තිමේදී 1700 වුණා. සම්පත් වලට එන්න මොකක් වුණාද? අගේ වැඩි වුණා. හරි. අන්නේ අගේ වැඩි ගන්න එක මොකද්ද? ව්‍යාපාරික ප්‍රධාන කටයුත්ත. ඒක තේරුණා නේද? ආ chat එකට දාන්න තේරුණාද දන්නේ? තේරෙන්න ඕන. හරි. පුළුවන් තරම් සරල කරලා කිව්වා. හරි. ලියා ගන්න. ඒක ඔයාලා ලියා ගන්න නෝට් එක. උත්තර ලියලා තියෙන උගක් අය. හරි මට වේවනවා දැන් මම දකින්නවනේ. හරි. මෙහෙම ලියාගෙන සම්පත් වලට අගය එකතු කිරීම. කියන්න. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයේදී සම්පත් වලට ස්වරූපය වෙනස් කිරීම තුලින් සම්පත් වල ස්වරූපය වෙනස් කිරීම තුලින් ඇතිවන අගයෙහි වැඩිවීම ඇතිවන අගයෙහි වැඩිවීම එකතු කළාගේ නම් වේ. ඒක හයිලයිට් කරගන්න පුළුවන්. එකතු කළාගේ නම්. හරි. සෑම විටම ව්‍යාපාරයක් සිදු කරනුයේ සම්පත් වල ස්වරූපය වෙනස් කිරීමයි. සෑම විටම ව්‍යාපාරයක් කරන්නේ සම්පත් වල මොකක් වෙනස් කිරීම? ස්වරූපය වෙනස් කිරීම. එමගින් සම්පත් වල අගය වැඩි වේ. හරි. අපි ප්‍රශ්න කීයක් සාකච්ඡා කළාද දැන්? 4. පස්වෙනි එක විනාඩියක් දෙන්නම් පුළුවන් අය පස්වෙනි එක උත්තරේ ලියන්න. පස්වෙනි එක හොඳ ප්‍රශ්නයක්. පස්වෙනි එක අහලා තියෙන්නේ. මේක පස්වෙනි එක. දැන් මේක බලන කෙනෙක්ට කාගා හරි නෝට් එක නැත්තම් ප්‍රශ්නේ නැත්තම් මේ ප්‍රශ්න ලියාගෙන මම විනාඩියක් දෙන්නම් උත්තරේ ලියන්න. මේකේ අහන්නේ වටිනාකම මේ බලා ගන්න වටිනාකම තනියම උත්තර ලියන්න පුරුදු වෙන්න දැන් වටිනාකම තෘප්තිය ඉල්ලුම හා ගනුදෙනුව අතර පවත්නා සම්බන්ධය ලියන්න. සම්බන්ධය දක්වන්න. හරි. වටිනාකම තෘප්තිය ඉල්ලුම හා ගනුදෙනුව අතර පවත්නා සම්බන්ධතාවය මොකක්ද කියලා ලියන්න තියෙනවා. හරි. විනාඩියක් දෙන්න ඒකට උත්තරේ ලියන්න.
හරි මේ නිර්වචන හොඳට මතක තියාගන්න. මොකක්ද වටිනාකම කියන්නේ, මොකක්ද තෘප්තිය කියන්නේ, මොකක්ද ඉල්ලුම කියන්නේ, මොකක්ද ගනුදෙනුව කියන්නේ. හරි මේක අතර පවතින සම්බන්ධතාවය ලියන්න තියෙන්නේ. හරි මේක අතර පවතින සම්බන්ධතාවය තමයි ලියන්න තියෙන්නේ. හරි සම්බන්ධතාවය. ඔයාලා ඉගෙනගෙන ඇත්ති මේකේ නිර්වචන විතරනේ. මේ නිර්වචනය තුලින්ම තමයි උත්තරේ හදාගන්නේ. හරි මාරු දෙයක් නෙමෙයි. පළවෙනි එක වටිනාකම. වටිනාකම කියන්නේ මොකක්ද? වටිනාකම කියන්නේ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් තුලින් හරි යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය තුලින් තමන්ගේ අවශ්‍යතා හා උවමනා කොතෙක් දුරට සපුරා ගන්න පුළුවන්ද කියලා පාරිභෝගිකයා නැත්තම් ගනුදෙනුකරු විසින් තක්සේරු කරන අගය තේරෙනවද? යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුලින් තමන්ගේ අවස්ථාව උමනා කොතෙක් දුරට සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියලා ගනුදෙනුකරු නැත්තම් පාරිභෝගිකයා විසින් කරන තක්සේරු වගේ අන්න ඒකට අපි කියනවා වටිනාකම කියලා. තක්සේරු සමහරක් අය කියන්නේ වැඩි වටිනාකම වැඩි තක්සේරුවක් කියන භාණ්ඩ වලින් අපිට හොඳ මේ මොකද්ද අවස්ථාව උමනා හොඳට සපුරා ගන්න පුළුවන් කියන්නේ. එයාලේ තක්සේරුව කියලා කියන්නේ එයාලා කියන්නේ යම්කිසි භාණ්ඩයක් හෝ පරිභෝජනය කිරීම තුළින් ඔවුන්ගේ මේ ඔයාලා නෝට් එකේ මම දීලා තියෙන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවකින් තම අවශ්‍යතාව උමනා සපුරා ගැනීමට හැකියාව පිළිබඳ කරු විසින් කරන තක්සේරුව. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් තුළින් තමන්ගේ කොතෙක් දුරට අවශ්‍යතාව උමනා සපුරා ගන්න පුළුවන්ද කියලා ගනුදෙනුකරු විසින් කරන තක්සේරුව. ඒකට කියන අපි වටිනාකම කියලා. හරි මේක පරිභෝජනය කිරීම තුළින් මට මෙච්චර හිතනවා. මේක පරිභෝජනය කිරීම තුළින් මට මෙච්චර දෙයක් කරගන්න පුළුවන් වෙයි. මේ භාණ්ඩේ පරිභෝජනය කිරීම තුළින් මේක ගත්තොත් මට මේ දේ හොඳට කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා මම මේ දේ මිලදී ගත යුතුයි. ඒ සඳහා මම මේකට මෙච්චර වටිනාකමක් දීලා මම මේක මිලදී ගත යුතුයි. තේරෙනවනේ යම්කිසි පාරිභෝගිකයෙක් හෝ ගනුදෙනුකරුවෙක් මුදලක් වෙන් කරලා මේකට මේ ගාණ දීලා ගත්තොත් මට මගේ මේ අවස්ථාව වුණා සපුරා ගත යුතුයි. මම ඒ සඳහා මේ භාණ්ඩේට නැත්තම් මේ අඳුමන මම රුපියල් 5000ක් වැය කරනවා. අන්න ඒ වැය කරන මුදලට අපි මොකද කියන්නේ වටිනාකම. වටිනාකම. ඔහු තක්සේරු කරනවා. මගේ අවස්ථාව වුණා සපුරා ගන්න මේ රුපියල් 5000ට පුළුවන් වෙයි. අන්න ඒකට අපි කියනවා මොකක්ද කියලාද? වටිනාකම. හරි. අන්න ඒකට අපි කියනවා මොකක්ද කියලාද? වටිනාකම. ඊට පස්සේ මොකක්ද කියන්නේ? වටිනාකමට පස්සේ තෘප්තිය. ඔන්න වටිනාකමක් තියෙන භාණ්ඩයක් අපි ගත්තනේ දැන්. තෘප්තිය. ඒ වටිනාකමෙන් අපි ගත්ත භාණ්ඩයට පුළුවන් වෙයිද අපේ කායික හා මානසික තෘප්තිය මොකද කියන්නේ ත්‍රිවිලම කියන්නේ චිල් එක කියන්නේ. කියන්නේ ඒකට පුළුවන් වෙයිද අපිව සතුටු කරවන්න. නැත්තම් නෝට් එකේ දීලා තියෙන්නේ මොකද්ද? මං කිව්ව නෝට් එක ගන්න කියලා ටියුට් එක තියෙනවනේ මම ළඟට ගන්න කිව්වේ ඒකයි. ඒක තියෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන කායික හා මානසික තත්ත්වය. අර මං කියන්නේ චිල් එක මේක පාවිච්චි කරොත් අරින් තමන්ට දැනෙනවනේ. iPhone එකක් පාවිච්චි කරනකොට තමාට දැනෙනවනේ තමා පාවිච්චි කරනකොට තමාට තියෙන කායික හා මානසික තත්ත්වය අනිත් අයට වඩා නිකන් තමන් උසස් වගේ දැනෙනවා. තේරෙනවනේ. තමන් අනිත් අයට වඩා නිකන් උත්තමයෙක් වගේ ෆීලින් එකක් දැනෙනවනේ සමහරක් අයට. අන්න ඒකයි. හරි. තෘප්තිය කියන්නේ අන්න ඒකයි. හරි. කායික හා මානසික තත්ත්වය. හරි. හොඳ වොච් එකක් එහෙම බැඳගෙන යනකොට හැම ඒක හොඳට පේන්න කියන්නේ වොච් එක එහෙම හැම වෙලේම වෙලාව බලනවා. හරි. පේනවනේ. iPhone එකක් එහෙම ගෑල්ලම එහෙම ගත්තොත් එහෙම මොකද කරන්නේ? ඉඳලා කොහේ හරි රටක ඉඳන් ඉන්න කෙනෙක් එව්වොත් එහෙම මොකද කරන්නේ? ඔක ඉතින් පෙන්න යනවා. හරි. තමන්ම රින්ගින් ටෝන් එක දාගෙන තමන්ම රින්ගින් ටෝන් එක දාගෙන කට්ටිය ඉන්න තැනදී කෝල් එන්නෙත් නැහැ. තමන්ම මොකක් කරනවද? කෝල් එනවා වගේ බොරුවට රංගපානවා. ඒ හැටිය තෘප්තිය. හරි. ඒක පරිභෝජනය කිරීම තුළින් ඔවුන් ලබන කායික හා මානසික තත්ත්වය. හරි. දැන් ඒතර මේකේ තියෙන සම්බන්ධතාවය මොකක්ද? වටිනාකම කිව්ව මොකද්ද? යම්කිසි භාණ්ඩයක් හෝ පරිභෝජනය කිරීම තුළින් පරිභෝජනය කිරීම තුළින් තම අවශ්‍යතාව වුණා සපුරා ලීමට ඇති හැකියාව පිළිබඳ ගනුදෙනුකරු විසින් කරන තක්සේරුවට අපි කියවම ප්‍රක්‍රියාවද වටිනාකම කියලා. හරි. ඊට පස්සේ එලෙස වටිනාකමක් තියෙන භාණ්ඩයක් හරි එලෙස වටිනාකමක් තියෙන භාණ්ඩයක් මොකද්ද?
භාණ්ඩයක් හෝ සේවාව පරිභෝජනය කිරීම තුළින් ලැබෙන කායික හා මානසික තත්ත්වයට අපි කියන මොකක්ද කියලා? තෘප්තිය. අන්න ඒ දෙකේ තියෙන සම්බන්ධතාවය. වටිනාකමක් තියෙන භාණ්ඩයක් පරිභෝජනය කිරීම තුළින් ලැබෙන කායික හා මානසික තත්ත්වයට අපි කියමු මොකක්ද කියලා? තෘප්තිය කියලා. හරි. හරි. ඊට පස්සේ මොන වටිනාකමක් හරි තෘප්තියක් හරි. ඊට පස්සේ මොකද්ද? ඉල්ලුම. ඉල්ලුම නම් දන්නවනේ. හරි. ඔන්න. දැන් වටිනාකමක් තියෙන භාණ්ඩයක් පරිභෝජනය කිරීම තුළින් තමයි මොකක් ඇති වෙන්නේ? තෘප්තිය. ඔන්න තෘප්තිමත් භාණ්ඩයක් මිලදී ගැනීමට භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට ඇති කැමැත්ත. ක්‍රය ශක්තිය. කැමැත්ත ක්‍රය ශක්තිය හා මිලදී ගැනීමට මොකක් කියන්නේ? සූදානම් වූ විට මොකක් ඇති වෙනවද? ඉල්ලුමක් ඇති වෙනවා. හරි. ඔන්න ඉස්සෙල්ලාම වටිනාකම ගැන තක්සේරුවක් කළා. ඊට පස්සේ ඒ තක්සේරුව යටතේ ඒ භාණ්ඩේ පරිභෝජනය කිරීමට ඒක අරන් ඒකෙන් ඔහු මානසික හා කායික වශයෙන් මොකද්ද? තෘප්තියක් ලැබුවා. ඊට පස්සේ ඒ තෘප්තිය ලබාගෙන හරි තෘප්තිය ලබාගෙන ඒ සඳහා මොකක් කරනවද? ඉල්ලුම. හරි. මොකද්ද ඉස්සෙල්ලාම අපි කරේ? මේ බලන්නකො. ඕක මන් දීලා ඇති නෝට් එකම. හරි. ඉස්සෙල්ලාම යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් තම අවශ්‍යතාව වුණා සපුරා ලීමට ඇති හැකියාව පිළිබඳ ගනුදෙනු කරු විසින් තක්සේරුවක් කළානේ වටිනාකමක්. ඒ කියන්නේ වටිනාකමක මේක ගත්තොත් මට මෙච්චර දෙයක් කරගන්න පුළුවන් වෙයි. හරි. ඊට පස්සේ එලෙස වටිනාකමක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුළින් ලබන කායික හා මානසික තත්ත්වය. හරි. ඒක පරිභෝජනය කිරීම තුළින් තමන් හිතින් මානසිකව හා කායික වශයෙන් තමන් ලබන තෘප්තිය. හරි. එලෙස තෘප්තියක් ඇති භාණ්ඩයක්. හරි. මිලදී ගැනීමට ඇති කැමැත්ත ක්‍රය ශක්තිය හා මිලදී ගැනීමට සූදානම එක්ක විතර තමයි මොකක් ඇති වෙන්නේ? ඉල්ලුම ඇති වෙන්නේ. හරි. මේ වගේ ප්‍රශ්න මම හිතන්නේ මේ වගේ ප්‍රශ්න අහලා නැහැ වෙඩි පුරා. අහන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඉල්ලුමක් ඇති නිෂ්පාදිතය පාර්ශ්ව දෙකක් හෝ කීපයක් අතර මොකක් තියෙන්නේ? මොකක් තියෙන්නේ? වෙනදාම වීම තමයි ගනුදෙනුවක්. හරි. ඊට පස්සේ වටිනාකම හරි තෘප්තිය හරි ඊට පස්සේ ගනුදෙනු. ගනුදෙනුවක් කියන්නේ මේ වගේ ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් හෝ සේවාවක් පාර්ශ්ව දෙකක් හෝ කීපයක් අතර මොකක් තියෙන්නේ? වෙනදාම වීම. ඉස්සෙල්ලාම වටිනාකම කියන්නේ මොකද්ද? යම්කිසි භාණ්ඩයකින් හෝ සේවාවකින් තම අවස්ථාවක් අවමනා සපුරාලීමට ඇති හැකියාව පිළිබඳ කරලමන තක්සේරුවනි. මේ ඇඳුම ගත්තොත් මගේ අවශ්‍යතාව වුණා මේ සපුරා ගන්න පුළුවන්. මේ හින්දා මම මේ සඳහා රුපියල් 5000ක් වැය කරනවා. හරි. ඔන්න වටිනාකම. හරි. ඊට පස්සේ තෘප්තිය. හරි. ඒක ඇඳගෙන පාරේ යනකොට මිනිස්සු මන් දිහා බලයි. බලනකොට මට කායික හා මානසික තෘප්තියක් ලැබෙයි. මම සමාජයේ ඉහළ පැලැන්තිය පුද්ගලයෙකු ලෙස මට දැනේ. මිනිස්සු මාව පිළිගනී. අන්න තෘප්තිය. ඔන්න ඉල්ලුම. ඉල්ලුම කියන්නේ ඒ ලෙස තෘප්තියක් ඇති භාණ්ඩයක් මිලදී ගැනීමට ඇති කැමැත්ත ක්‍රය ශක්තිය මිලදී ගැනීමට සූදානම් වූ විට තමයි මොකක්ද තියෙන්නේ? ඉල්ලුම ඩිමාන්ඩ් එකක් ඇති වෙන්නේ. හරි. හරි. ඊට පස්සේ ගනුදෙනුව කියන්නේ මොකක්ද? පාර්ශ්ව දෙකක් හෝ කිහිපයක් අතර මෙලෙස ඉල්ලුමක් ඇති භාණ්ඩය හෝ සේවාව වෙනදාම් වීම. හරි. හරි. උත්තර ලියලා නේද හැමෝම? ලියපු කෙනෙක් නැති කෙනෙක් ඉන්නවා නම් මේක නෝට් එකක් දාගන්න. වටිනාකම තෘප්තිය ඉල්ලුම ගනුදෙනුව. හරි. එලෙස පාර ප්‍රශ්නයක් තියෙනවා නම් ආයි මම මේක අප්ලෝඩ් කරපුවාම මම මේ YouTube එකට දාපුවම ඔයාලා බලන්න ඕනේ. හරි. හරි. පළවෙනි ප්‍රශ්න පහ ඉවරයි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එක. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ලක්ෂණ 1. දෙකේ 1. ඒකේ අහන්නේ පාරිභෝගික භාණ්ඩ ප්‍රධාන කොටස් 4. ඒවා නම් කරා. ඒවා නම් දන්නානේ. මොනවාද? පහසු භාණ්ඩ මං කිව්වා මේක මතක තියෙන්නේ නැත්නම් මේක කටපාඩම් හරි කරගන්න කියලා. පහසු සාප්පු විශේෂිත නොසෙව්. පහසු සාප්පු විශේෂිත නොසෙව්. මේ ලක් කවුරු හරි ඉන්නෝ නම් 100 එකක් ගන්න S එකක් ගන්න එහෙමනම් එයාලා මෙන්න මේව කටපාඩම් කරගෙන ගියා. මේව කටපාඩම් කරගන්න. මොකද එයාලා අවුදින් ප්‍රශ්න වලට උත්තර ලියන්න හිත ඉන්නකොට එයාලට මේවත් අමතක වෙනවා. මේවා මතක තියාගන්න. පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසෙව් භාණ්ඩ. පහසු භාණ්ඩ කියන්නේ මොනවද? ළඟම ඇති වෙළඳ සැලෙන් මිලදී ගත හැකි සාපේක්ෂව මිල අඩු නිතර මිලදී ගන්නා භාණ්ඩ වේ.
ඕනි කෙනෙක් ඉන්නවා නම් ෂෝට් නෝට් එකක් දාන්න. හරි සාපු භාණ්ඩ. සාපු භාණ්ඩ කියන්නේ සාමාන්‍ය සාපු භාණ්ඩ මිලදී ගන්නකොට සමාන භාණ්ඩවල මිල ගුණත්වයේ යෝග්‍යතාවය පිළිබඳ අවබෝධය කරගෙන මිල ගුණත්වයේ යෝග්‍යතාවය පිළිබඳ අවධානය යොමු කර මිලදී ගන්න භාණ්ඩ වල අපි කියනවා මොන භාණ්ඩ කියලාද? සාපු භාණ්ඩ. ඊට පස්සේ විශේෂිත භාණ්ඩ. විශේෂිත භාණ්ඩ කියමු මොනවාද? මිලදී ගැනීමට විශේෂිත ආයාසයක් දරන. හරි මිලදී ගැනීමට විශේෂිත ආයාසය. එකක් දරලා ගන්න විශේෂිත ආයාසයක් දරන්න. නොසෙව් භාණ්ඩ කියන්නේ වෙළඳපොලේ තිබ්බත් අපි දන්නේ නැති භාණ්ඩ. එහෙම වර්ග තියන්න. තිබ්බත් අපි දන්නේ නැති භාණ්ඩ. තිබ්බත් අපි දන්නේත් නැහැ. තිබ්බත් අපිට වැඩකුත් නැහැ. ගන්න උවමනාවකුත් නැති භාණ්ඩ. ඊවට අපි කියනවා නොසෙව් භාණ්ඩ. හරි. රෝමි ලක්කම් 2. කාර්මික භාණ්ඩ වෙන කුමක්ද හඳුන්වහි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මොනවාද කාර්මික භාණ්ඩ කියන්නේ? භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකයිනේ. පළවෙනි එක මොකද්ද? පාරිභෝගික, දෙක කාර්මික. ඒ යටතේ හන්නේ කාර්මික භාණ්ඩ කියන්නේ මොනවද? කාර්මික භාණ්ඩ කියන්නේ මොනවද? කාර්මික භාණ්ඩ කියන්නේ මොනවද කියන කලින් කාර්මික භාණ්ඩ මිලදී ගන්න කවුද කියලා කියන්නේ? පාරිභෝගිකයෝද ව්‍යාපාරිකයෝද? ව්‍යාපාරිකයෝ. එහෙනම් ව්‍යාපාරිකයන් විසින් මිලදී ගන්න ව්‍යාපාරිකයෝනේ. ව්‍යාපාරිකයන් විසින් වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා භාණ්ඩ වලට අපි කියන මොනවා කියලාද? කාර්මික. කාර්මික භාණ්ඩ. ව්‍යාපාරිකයන් විසින් වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා භාණ්ඩ වලට අපි කියනවා මොනවා කියලාද? කාර්මික භාණ්ඩ. කාර්මික භාණ්ඩ ප්‍රධාන කොටස් තුනයි. පළවෙනි එක ද්‍රව්‍ය හා කොටස්. මාත් එක්ක ලියන්න. ද්‍රව්‍ය හා කොටස්. දෙක ප්‍රාග්ධන අයිතම. තුන සැපයුම් හා මොනවාද? ව්‍යාපාර සේවා. මේ තුනත් හොඳට මතක තියාගන්න. හරි. සෝරි. කාර්මික භාණ්ඩ කියන්නේ මොනවාද? ව්‍යාපාරිකයන් විසින් වෙනත් භාණ්ඩයක් හෝ සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා භාණ්ඩ. කාර්මික භාණ්ඩ ප්‍රධාන කොටස් තුනයි. ද්‍රව්‍ය හා කොටස්, ප්‍රාග්ධන අයිතම, සැපයුම් හා ව්‍යාපාර සේවා. මම හිතනවා ඔයාලා මේවට උත්තර ලියලා ඇති කියලා. මොකද මම ඊයේ ඒක දැම්මේ මම ගෝ උත්තර ලියාගෙන ඉන්න කියලා හැමෝටම. හරි. මේක මේ ඉක්මනින් කරන්න. හරි. මේක දැන් YouTube එකේ බලන කවුරු හරි ඉන්නවනම් ඔයාලා මේක පොඩ්ඩක් ස්ලෝ කරගෙන මේක බලන්න. ස්පීඩ් එක 0.5 වගේ දාගෙන බලන්න. හරි. මම හිතනවා වේගෙ නැති ඇති ඉන්නේ. වේගෙ ලොකු වට කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහට මම කරගෙන යන්නේ. හරි. මේක කරන්නේ පළවෙනි පාඩමට අදාළව එන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? හරි. ඒක මොනවද කියලා මේ කලින් හඳුනාගෙන ඒවට පුරුදු වෙන එකයි මේ කරන්නේ. මේ ප්‍රශ්න මේ විදිහට මෙනවා කියන්නේ මේ වගේ විදිහට එන්න පුළුවන්. මේ වගේ මේ ප්‍රශ්නත් එන්න පුළුවන් සමහර විට. හරි. ඊට පස්සේ රෝමි ලක්කම් 3. මොකක්ද අහලා තියෙන්නේ? වර්තමාන වෙළඳපොළ තුර සේවා යන්නට ඉතා ප්‍රබල වටිනාකමක් හිමි තිබේ. ප්‍රශ්නේ කියවන්න හැමෝම හරි. හරි. දැන් මේ ප්‍රශ්න පත්‍රය සාමාන්‍යයෙන් YouTube එකේ බලන අයට මේ ප්‍රශ්න පත්‍රය නැති වෙන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ නම්බර් එකට මට WhatsApp message එකක් දාන්න. 071 40යි 35යි 965. මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න මම ටේප් එක එවන්නම්. නැත්නම් මම මේ පල්ලා ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාන්නම්කො මගේ නම්බර් එක. ඒකට WhatsApp message එකක් දාන්න මම ටේප් එක එවන්නම් ඔයාලට PDF එක. හරි. ඒක print out කරගන්න. හරි. හරි. අහන්නේ වර්තමාන වෙළඳපොළ තුල සේවා යන්නට ඉතා ප්‍රබල වටිනාකමක් හිමි තිබේ. වර්තමානයේ වෙළඳපොළ තුල සේවා යන්නට ඉතා ප්‍රබල වටිනාකමක් තියෙනවා. එහිදී සහාය සේවා හා පුද්ගල සේවා ලෙස වර්ග කර දක්වයි. සේවා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවලු. පුද්ගල සේවා හා සහාය සේවා විදිහට. හරි. මෙම සහාය සේවා හා පුද්ගල සේවා අතර පවතින වෙනස කෙටියෙන් පහදන්න. මේක ඉගෙනගෙන නැති සමහරක් අය මොකක්ද කියන්නේ කියලා තේරුම් නැති අයත් ඇති. විතර බලා ගන්න. සේවා. හරි. සේවා. නම් මේක ලියාගන්න ඕනා ඉන්නවනම් සේවා. සේවා ප්‍රධාන කොටස් දෙකයි. පළවෙනි එක සහාය සේවා. අනික මොකද්ද? පුද්ගල සේවා.
මේ සහාය සේවා කියන එක නේ ඔයාලා හොඳ වචනයක් ඉගෙනගෙන තියෙනවා BS වල. සහාය සේවා කිව්වට මතක් වෙන්නේ නැතුනට මතක් වෙනවද උපකාරක සේවා කිව්වම මොනවා හරි. උපකාරක සේවා කිව්වම උපකාරක සේවා මොනවාද උපකාරක සේවා කියන්නේ? ව්‍යාපාර කටයුතු වෙනදාම් කටයුතු සහාය කර ගැනීමට උපකාරී වන සේවාව. මොනවාද සහාය සේවාවලට උදාහරණ? බැංකුකරණය, තාක්ෂණය, ප්‍රවාහනය, සංවේදනය, ගබඩාකරණය, බැංකු රක්ෂණය, ප්‍රවාහනය, ගබඩාකරණය, සංවේදනය, ප්‍රවාහනය. මේ ටිකනේ පුද්ගල සේවා කියන්නේ. පුද්ගල සේවා කියන්නේ යම්කිසි පුද්ගලයෙකු මත පදනම්ව සපයන සේවා. ඒ කියන්නේ මොනවද? වෛද්‍යවරු කියන පුද්ගලයන්, නීතිඥවරුන් කියන පුද්ගලයන්, රීදුරන් කියන පුද්ගලයන්, ගුරුවරුන් කියන පුද්ගලයන්. එයාලා මත පදනම්ව සපයන සේවා මොනවද? වෛද්‍ය සේවය. වෛද්‍යවරයා වෛද්‍ය සේවය. ගුරුවරයා ගුරු සේවය. ඊට පස්සේ නීතිඥවරයා නීතිඥ සේවය. ඊට පස්සේ තව කවුද? රීදුරන් රීදුරු සේවය. අන්න එතකොට මේ සහාය සේවා කියන්නේ මොනවාද? ඒවට අපි උපකාරක සේවා. උපකාරක සේවා කියන්නේ ව්‍යාපාර කටයුතු නැත්නම් වෙළඳාම් කටයුතු සහාය කර ගැනීමට උපකාරී වන සේවාවන්. හරි. එතකොට මේ සහාය සේවා පදනම් වෙලා තියෙන ව්‍යාපාර මත පදනම්. මේවා ව්‍යාපාර මත පදනම් තමයි සහාය සේවා නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. ව්‍යාපාර මත හොඳට මතක තියාගන්න ව්‍යාපාර මත පදනම් තමයි සහාය සේවා නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතර පුද්ගල සේවා නිර්මාණය වෙලා තියෙන පුද්ගලයන් මත පදනම්. පුද්ගලයන් මත පදනම් තමයි මේ පුද්ගල සේවා බිහි වෙලා තියෙන්නේ. ඒතකොට පුද්ගලයන් මත පදනම් ඇති වුණු පුද්ගල සේවා තමයි මොනවාද? වෛද්‍ය සේවා, ගුරු සේවය, නීතිඥ සේවය, රීදුරු සේවය. හරි. මේ නෝට් එකක් දාගන්න. සේවා, සහාය සේවා, පුද්ගල සේවා, උපකාරක සේවා කියන්නේ සහාය සේවා, බැංකුකරණය, රක්ෂණය, ප්‍රවාහනය, සංවේදනය, ගබඩාකරණය. හරි. පුද්ගල සේවා, වෛද්‍ය සේවා, ගුරු සේවය, නීතිඥ සේවය, රීදුරු සේවය. සහාය සේවාවට ලියා ගන්න සහාය සේවා ව්‍යාපාර මත පදනම් වේ. ඔන්න වෙනස. සහාය සේවා ව්‍යාපාර මත පදනම් වේ. පුද්ගල සේවා පුද්ගලයන් මත පදනම් වේ. හරි. රෝමිලක්කම් 3ක් හරි. රෝමිලක්කම් 7. මේක අහනවා කෙටි සරහන් ලියන්න. පළවෙනි එක මොකද? දැක්ම. දෙක නිෂ්ඨාව. 3 අරමුණු. 4 D පරමුණු අර්ථ. හරි. ABCD. A දැක්ම, B නිෂ්ඨාව, C අරමුණු, D පරමාර්ථ. දැක්මක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක් විසින් දිගු කාලයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන දේ කෙටියෙන් දක්වලා තියෙනවා නම් ඒකට අපි මොකක් කියනවද? sorry. ව්‍යාපාර විසින් අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන දේවල් කෙටියෙන් සංක්ෂිප්තව කෙටියෙන් වචන එක පේලියක වචන කිහිපයකින් දක්වලා තියෙනවා අපි ඒකට මොකක් කියනවද? දැක්මක් කියනවා. ව්‍යාපාරයක් අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන දේවල් කෙටියෙන් දැක්වීමට අපි කියනවා දැක්මක් කියලා. ඔයාලගේ ඉස්කෝලේ බලන දැක්ම 2025 දී නැත්නම් 2030 දී වසරේ හොඳම පාසල බවට පත් වී. කෙටි. හරි. නිෂ්ඨාව. දැන් සමහරක් ළමයි මේ නිෂ්ඨාව කියන එක දන්නේ නැහැ. නමුත් එයාලා දන්නවා මෙහෙවර ප්‍රකාශය කියන්නේ මොකක්ද කියලා. මෙහෙවර ප්‍රකාශය දන්නවා නිෂ්ඨාව දන්නවා. මේ දෙකම එකයි. මෙහෙවර ප්‍රකාශයට කියන තවත් නමක් තමයි නිෂ්ඨාව. හරි. උදරම වලිය. මෙහෙවර ප්‍රකාශයට කියන තවත් නමක් තමයි නිෂ්ඨාව. හරි. නිෂ්ඨාව. හරි. උතර නිෂ්ඨාව කියන්නේ මොකක්ද? මෙහෙවර ප්‍රකාශයනේ. දැක්ම තවත් දුරටත් පුළුල විස්තර කිරීම මෙහෙවර ප්‍රකාශය ලෙස හැඳින්වෙනවා. මෙහෙවර ප්‍රකාශය කියන්නේ දැක්ම තව දුරටත් පුළුල විස්තර කිරීම. හරි. දැක්ම නැත්නම් දැක්ම තවත් දුරටත් පුළුල විස්තර කිරීම තුල තමයි මෙහෙවර ප්‍රකාශය නිර්මාණය වෙන්නේ. හරි. අරමුණු කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක් විසින් කෙටි කාලයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන දේවල් වලට අපි කියනවා මොකක්ද කියලා? අරමුණු කියලා. පරමාර්ථ කියන්නේ ව්‍යාපාරයක් විසින් දිගු කාලයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන දේවල් වලට අපි කියනවා පරමාර්ථ කියලා. දැක්මක් තුළ ව්‍යාපාරයක් විසින් අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන දේවල් කෙටියෙන් දැක්වීම. හරි.
ඊට නිෂ්ඨාව කිව්වේ දැක්ම තවදුරටත් පුළුල් විස්තර කරලා දැක්වීම. හරි නිෂ්ඨාව කිව්වේ නැත්නම් මෙහෙවර ප්‍රකාශය කිව්වේ. මෙතන වරහන් ඇතුළේ ලියා ගන්න මෙහෙවර ප්‍රකාශය කියලා ඔයාලා උත්තර ලියලා තියෙන හින්දා මම ඉක්මනින් කියාගෙන යන්නේ. අරමුණු කියන්නේ ව්‍යාපාරයක් විසින් කෙටි කාලයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන දේවල්. පරමාර්ථ කියන්නේ මොනවද? ව්‍යාපාරයක් විසින් දීර්ඝ කාලයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන දේවල්. හරි. ඔමිලක්කම් පහ. ඔමිලක්කම් පහේ හන්නේ ව්‍යාපාරවල පොදු වූ අරමුණු හා පරමාර්ථ හතරක් කියලා කෙටියෙන් විස්තර කරනවා. ව්‍යාපාරවල පොදු අරමුණු හා පරමාර්ථ මොනවාද? වෙනම මතකයි ඔක්කොම. වෙළඳපොළ රැඳී සිටීම. වෙළඳපොළ රැඳී සිටීම. ලාභ ඔයාලා කියන උත්තර ටික. ලාභ උපරිම කිරීම. විකුණුම් උපරිම කිරීම. වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීම. ඒ ප්‍රධාන වශයෙන් ජනප්‍රිය උත්තර හතරක්. හරි. වෙළඳපොළ රැඳී සිටීම, ලාභ උපරිම කිරීම, විකුණුම් උපරිම කිරීම, වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීම. උන්න ලිව්වා ඉස්සෙල්ලාම කරුණු හතර. ඊට පස්සේ විස්තර කරන්නේ කොහොමද? වෙළඳපොළ රැඳී සිටීම. වෙළඳපොළ රැඳී සිටිනවා කියන්නේ වෙළඳපොළ තුල ලාභ හා පාඩු වලට මුහුණ දෙමින් අවස්ථා හා තර්ජන තුල සාර්ථක ඒවට මුහුණ දෙමින් ශක්තියින් හා දුර්වලතා හඳුනා ගනිමින් ශක්තියින් හා දුර්වලතා හඳුනා ගනිමින් අවස්ථාවලින් ප්‍රයෝජන ගනිමින් හා තර්ජන වලට සාර්ථකව මුහුණ දෙමින් සාර්ථක පාරිභෝගික හා ගනුදෙනු කරුවන් පිරිසක් රඳවා ගැනීම තුල යන ව්‍යාපාරයට ඇති වෙන අභියෝග වලට සාර්ථකව මුහුණ දීම තුල වෙළඳපොළ තුල රැඳී සිටිනවා. වෙළඳපොළෙන් ඉවත් වෙන්නේ නැහැ. වෙළඳපොළ කොහොම හරි අල්ලගෙන ඉන්නවා. ඔය කොවිඩ් ව්‍යාප්තිය එක්ක බොහෝ ව්‍යාපාර වෙළඳපොළ රැඳී සිටියද? නෑ, බොහෝ ව්‍යාපාරවල වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වුණා. නමුත් සාර්ථක ව්‍යාපාරයක් විදිහට වෙළඳපොළ තුල රැඳී සිටීමේ හැකියාව තියෙන්න ඕනි ව්‍යාපාරේ. ව්‍යාපාරක ඒකයි ප්‍රධාන පොදු පරමාර්ථයක් කරුණක් තියෙන්නේ. කොහොම හරි මේ වෙළඳපොළ අල්ලගෙන ඉන්න ඕනේ. අපි කොහොම හරි මේකෙන් ඉවත් වෙන්නේ නැතුව අපි මේකේ රැඳී ඉන්න ඕනේ. හරි. මේ දේ තුල එයාලගේ අරමුණු සාර්ථක කරගන්න එයාලා මහන්සි වෙනවා. වෙළඳපොළ තුල රැඳී සිටින්න. හරි. ඒක එයාලගේ ප්‍රධාන අරමුණ. ඊට පස්සේ ලාභ උපරිම කරගන්න එක තවත් අරමුණ. කොහොම හරි පිරිවැය අඩු කරගෙන Tamanට යන පිරිවැය අඩු කරගෙන උපරිම ලාභයක් ලබා ගන්න එකත් ඊගම අරමුණ. ඊට පස්සේ විකුණුම් උපරිම කරගෙන තමා හදන නිෂ්පාදිත හදාගෙන තොග විදිහට ගබඩා කරගන්න ප්‍රමාණය අඩු කළා ආරක්ෂිත තොගයක් විදිහට ටිකක් තියාගෙන තමා ඊට පස්සේ හදන ඊගව තොග ටික කොහොම හරි විකුණුම් බවට පත් කරලා විකුණුම් ටික උපරිම කරගන්න. මේ මාසෙ තුල විකුණුම් ලක්ෂයයි නේ, ඊළඟ මාසෙ තුල විකුණුම් තවත් ඊ වගේ දෙගුණයක් තෙගුණයක් උපරිම කරගන්න. ගාමන්ට් එකක් ගන්න පොඩි ගාමන්ට් එකක්. විකුණුම් තමන්ගේ විකුණුම් කොහොම හරි දේශීය හා විදේශීය වෙළඳපොළ තුල ජාතික හා අන්තර්ජාතික වෙළඳපොළ තුල කොහොම හරි තමන්ගේ විකුණුම් ටික උපරිම කරගෙන තම නිෂ්පාදිත පාරිභෝගිකය අතර යවන එක හා ඒ තුලින් තම සාර්ථකත්වයට පත් වෙන එකම ඊළඟ අරමුණ. ඊට පස්සේ වෙළඳපොළ කොටස වැඩි කරගන්න. කොටස වැඩි කරගන්නවා කියන්නේ මොකක්ද? තමාට තියෙන ප්‍රමාණය හිතන්න. තමාට අපි උදාහරණයක් විදිහට ගත්තොත් රත්නපුර දිස්ත්‍රික්කයේ මෙතන ඉන්න ගෑල් ළමෙක් පිරි ළමෙක් පිටින්ම රෙදි ගාමන්ටයක් දානවා. රෙදි කම්පැනියක් දානවා. දාලා එයාලා ඒක කරගෙන යන්නේ රත්නපුර නගරේ විතරයි. එයා වෙළඳපොළ කොටස වැඩි කරගන්නවා කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කය තුල එයා තවත් ප්‍රදේශවල ඒකේ උපශාඛා හෝ තමා කොහෙන් හරි කියන්නේ තමාගේ ව්‍යාපාරය පුළුල් කරගන්නවා. තවත් තැන්වල පිහිටනවා. ඒ වගේම වෙනත් දිස්ත්‍රික්කවල වෙන පළාත්වල කොහොම ගිහින් ලංකාව පුරා ව්‍යාප්ත කරගෙන ඊට පස්සේ විදේශීය රටවල් වලත් තම සහකාර පිටවාගෙන වෙළඳපොළ කොටස කෙසේ හෝ වර්ධනය කරගන්නවා. හරි. අන්න. දැන් උත්තර ලියා ගන්න තේරෙනවා. වෙළඳපොළ රැඳී සිටීම, ලාභ උපරිම කිරීම, විකුණුම් උපරිම කිරීම, වෙළඳපොළ කොටස වර්ධනය කිරීම. මේ දේ තුල හරියට උත්තර ලියා ගන්න දැනගන්න ඕනේ. හරි. හරි. දෙවෙනි ප්‍රශ්නේ හරි. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ හරි. තුන්වෙනි ප්‍රශ්නේ
තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ව්‍යාපාර විකාශනයේ වැදගත් අවස්ථා හතර. ව්‍යාපාර විකාශනයේ වැදගත් අවස්ථා හතර මොනවාද? ව්‍යාපාර විකාශනයේ වැදගත් අවස්ථා හතර. හරි මම මේකත් කිව්වා මතක නැත්නම් කටපාඩම් හරි කරගන්න කියලා. මොකද හතරයි තියෙන්නේ. හරි 1 2 3 4යි තියෙන්නේ. මේ හතර අනිවාර්යෙන් අහන්න පුළුවන්. හරි මොකද හතර අහන්න පුළුවන් අපේ 41 ඉඳන් 50 වෙනකන් ප්‍රශ්න වලටත් අහන්න පුළුවන්. හරි අපේ දෙවෙනි පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙටත් අහන්න පුළුවන්. හරි හරි මොනවාද? බාණ්ඩ හුමාරුව තර කියන්නේ. බාණ්ඩ හුමාරුව, මුදල් භාවිතය, කාර්මික විප්ලවය, අනික තොරතුරු මොකද්ද? ආර්ථිකය. මගේ අකුරු පේනවා මදිවා කියනවා මම කියන එක අහගෙන ගියා ගන්න. බාණ්ඩ හුමාරුව, මුදල් භාවිතය, කාර්මික විප්ලවය, තොරතුරු ආර්ථිකය. මෙන්න ව්‍යාපාර විකාශනයේ ප්‍රධාන අවධි හතර. හරි රෝම ඉලක්කම් 2. වර්තමානයේ තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිදු වී ඇති නව ප්‍රවණතා. මේ මොකක්ද අහන්නේ? ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා. තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක ව්‍යාපාර ක්ෂේත්‍රයේ තියෙන නව ප්‍රවණතා මොනවාද? රෝම ඉලක්කම් 2. මොනවාද ප්‍රවණතා? ගෝලීයකරණය ව්‍යාප්ත වීම. ගෝලීයකරණය ව්‍යාප්ත වීම. විද්‍යුත් ව්‍යාපාර බිහිවීම. විද්‍යුත් ව්‍යාපාර ඇති වුණා මේ විද්‍යුත් තාක්ෂණය මත පදනම්. විද්‍යුත් ව්‍යාපාර බිහිවීම. විද්‍යුත් මුදල් භාවිතා වුණා. විද්‍යුත් මුදල් භාවිතා හරි පරිසරය පිළිබඳ සැලකිලිමත් වීම වැඩි වුණා මේ තොරතුරු තාක්ෂණයේ විද්‍යුත් තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග පරිසරය පිළිබඳ සැලකිලිමත් වුණා. අනික සමාජය පිළිබඳ සැලකිලිමත් වීම. සමාජය පිළිබඳ සැලකිලිමත් වීම. ගෝලීයකරණය ව්‍යාප්ත වුණා. විද්‍යුත් ව්‍යාපාර බිහි වුණා. විද්‍යුත් මුදල් භාවිතා වුණා. පරිසරය පිළිබඳ සැලකිලිමත් වීමක් ඇති වුණා. නව ප්‍රවණතා ව්‍යාපාර. හරි පරිසරය පිළිබඳ සැලකිලිමත් වීමක් ඇති වුණා. හරි රෝම ඉලක්කම් 2. හරි රෝම ඉලක්කම් 3. හරි ජනප්‍රිය ප්‍රශ්නේ. මේකට උත්තර ලියන්න මම විනාඩියක් දෙන්න. හරි ඒකේ අහලා තියෙන්නේ ප්‍රශ්න පත්‍රයේ ඇති නැති කෙනෙක් නම් බලා ගන්න. විද්‍යුත් වාණිජ්‍ය හා විද්‍යුත් ව්‍යාපාර අතර පවත්නා වෙනස පැහැදිලි කරන්න. විද්‍යුත් වාණිජ්‍යයි විද්‍යුත් ව්‍යාපාරය අතර වෙනස පැහැදිලි කරන්න. විනාඩියක් දෙන්නම් ඒක උත්තරේ ලියන්න. ලියපු නැති කෙනෙක් ඉන්නවා ලියපු කෙනෙක් ඉන්නවනම් හොඳට බලා ගන්න එක. හරි ලියපු නැතේ ලියලා ඇති කියලා මම හිතනවා. හරි විද්‍යුත් ව්‍යාපාර හා විද්‍යුත් වාණිජ්‍ය. විද්‍යුත් වාණිජ්‍ය හා විද්‍යුත් ව්‍යාපාර. විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ මොකද්ද? විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීමේ ක්‍රියාවලිය සිදු කිරීම. අන්තර්ජාලය හරහා ඔයාලා දරාස් එකට යනවා. දරාස් එකට eBay එකට ගිහින් අන්තර්ජාලය හරහා භාණ්ඩයක් මිලට ගන්නවා. නැත්තම් eBay එකෙන් ඔයාලගේ භාණ්ඩය විකුණනවා. හරි
මිලදී ගැනීමක් හෝ විකිණීමක් පමණක් සිදු කරනවා නම් ඔයාලා අන්තර්ජාලය අපි ඒකට කියනවා විද්‍යුත් වාණිජ්‍ය කියලා. හරි. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම විකිණීම පමණක් සිදු කිරීම අපි ඒකට කියනවා විද්‍යුත් වාණිජ්‍ය. විද්‍යුත් ව්‍යාපාර කියන්නේ අන්තර්ජාලය හරහා සියලුම ව්‍යාපාර කටයුතු සිදු කරන මෙන්න වචන. සියලුම ව්‍යාපාර කටයුතු. හරි. අන්තර්ජාලය හරහා සියලුම ව්‍යාපාර කටයුතු කරනවා නම් අපි ඒකට කියනවා විද්‍යුත් ව්‍යාපාර. එතකොට විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම පමණක් සිදු කිරීමට අපි කියනවා විද්‍යුත් වාණිජ්‍ය කියලා. එතකොට විද්‍යුත් ව්‍යාපාර කියන්නේ අන්තර්ජාලය හරහා සියලුම ව්‍යාපාර කටයුතු සිදු කිරීම. හරි. අන්තර්ජාලය හරහා සියලුම ව්‍යාපාර කටයුතු සිදු කිරීමට අපි කියනවා මොකක්ද කියලා? විද්‍යුත් ව්‍යාපාර. එතකොට සියලුම ව්‍යාපාර කටයුතු කියන්නේ මොකක්ද? නිෂ්පාදනය අලුවී නිෂ්පාදන අලු මෙහෙයුම් අලුවේ මූල්‍ය මානව සම්පත් ආදී සියලුම ව්‍යාපාර කටයුතු කරන්නේ මොකේද? අන්තර්ජාලය හරහා. හරි. කියන්නේ එයාලා සම්මුඛ වෙන්නේ එයාලා නිෂ්පාදන කටයුතු සැලසුම් කරන්නේ කරන්නේ සංවිධානගත කරන්නේ මෙහෙයුම පාලනය ආදී සියලුම කටයුතු එයාලා කරන්නේ අන්තර්ජාලය හරහා. හරි. නමුත් විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම පමණයි. හරි. එතකොට තේරෙනවද මෙන්න මේ විද්‍යුත් ව්‍යාපාර තුල නේද තියෙන විද්‍යුත් වාණිජ්‍ය? මේක ඇතුලේ නේද මේක තියෙන්නේ? විද්‍යුත් ව්‍යාපාර කියන්නේ සියලුම ව්‍යාපාර කටයුතු. එතකොට සියලුම ව්‍යාපාර කටයුතු තුළ මේ මිලදී ගැනීම විකිණීමක් තියෙනවනේ. සියලුම ව්‍යාපාර කටයුතු අන්තර්ජාලය තුළ සිදු කරනවා නම් විද්‍යුත් ව්‍යාපාරයට. එතකොට මේ විද්‍යුත් ව්‍යාපාරයේ තුලනේ තියෙන විද්‍යුත් වාණිජ්‍ය. එතකොට තේරෙන්න ඕනේ මේ විද්‍යුත් ව්‍යාපාර තුල තමයි විද්‍යුත් වාණිජ්‍ය තියෙන්නේ. එක්සෑම් එකේදී අහන්න පුළුවන් විද්‍යුත් වාණිජ්‍ය මෙහෙම අහන්න පුළුවන් විද්‍යුත් ව්‍යාපාර තුල ඉස්තන ඇත. හරි. එහෙම අහන්න පුළුවන්. විද්‍යුත් ව්‍යාපාර තුල තමයි මොකක්ද තියෙන්නේ? විද්‍යුත් වාණිජ්‍ය තියෙන්නේ. එතකොට මේකේ තියෙන ප්‍රධාන වෙනස මොකක්ද? මෙතන ලියන්න පුළුවන් විද්‍යුත් වාණිජ්‍ය. මෙතන වෙනස ලියන්න පුළුවන් විද්‍යුත් ව්‍යාපාර පුළුල් ක්‍රියාවලියක් වන අතර විද්‍යුත් ව්‍යාපාර පුළුල් ක්‍රියාවලියක් වන අතර ඒ තුල ඇති එක් කාර්යයක් පමණ විද්‍යුත් වාණිජ්‍ය වේ. අන්න. හරි. විද්‍යුත් ව්‍යාපාර ගැන පුළුල් ක්‍රියාවලියක් වන අතර ඒ තුල ඇති එක් කාර්යයක් පමණ විද්‍යුත් වාණිජ්‍ය වේ. හරි. ලියාගත්ත නැති ලියාගන්න. විද්‍යුත් ව්‍යාපාර ගැන පුළුල් ක්‍රියාවලියක් ඒ තුල ඇති එක් කාර්යයක් පමණයි විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ. අන්න ප්‍රධාන වෙනස. හරි. රෝමි ලක්කම් 3. රෝමි ලක්කම් 3නේ අපි ලියමු. මායි කියන ප්‍රශ්න පත්‍රේ කාටවත් නැත්නම් ප්‍රශ්න පත්‍රයේ උවමනාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මට අර නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. හරි. රෝමි ලක්කම් 4. වර්තමානයේ පවතින නවීන තාක්ෂණය මත පදනම් වූ අලෙවිකරණ උපායන් දැඩිව භාවිතා කරමින් ක්‍රියාත්මක වන ගෝලීය තරංගයකට මුහුණ දෙමින් පවතී. හරි. සෝරි, මේ ප්‍රශ්නේ මෙහෙම වෙනස් වෙනවා. ඒකේ ප්‍රශ්නේ හදාගන්න. ඔයාලා මෙහෙම හදාගන්න වර්තමානයේ සහ අතීතයේ ව්‍යාපාර පරිචය තුල වර්තමානයේ හා අතීතයේ ව්‍යාපාර පරිචය තුල දැකිය හැකි වෙනස්කම් කවරේ? වර්තමානයේ හා අතීතයේ ව්‍යාපාර පරිචයන් තුල දැකිය හැකි වෙනස්කම් කවරේ? ඒ කියන්නේ ඉස්සර අතීතයේ වර්තමානයේ ව්‍යාපාරවල තියෙන වෙනස්කම් මොනවද කියලා අහන්න. හරි. අතීතයේ වර්තමානයේ සහ වර්තමානයේ තියෙන ව්‍යාපාරවල තියෙන වෙනස්කම් මොනවද කියලා අහන්න. හරි. අතීතයේදී මෙහෙමයි. අතීතයේදී ගනුදෙනුකරු කියන්නේ කොහොම හරි ගනුදෙනුකරු පදනම් කරගෙන ගනුදෙනුකරු අත්පත් කර ගැනීමට තමයි අතීතයේදී ගොඩක් ව්‍යාපාර කියන්නේ අතීතයේදී සෑම ව්‍යාපාරයක් විදිහට ගනුදෙනුකරු කොහොම හරි අල්ල ගන්න. හරි. ගනුදෙනුකරු අල්ල ගන්න විතර එයාලා උපක්‍රම අතීතයේදී. නමුත් වර්තමානයේදී
මේ අල්ලගත්තු ගනුදෙනුකරුවෝ ටික රඳවා ගන්න උපක්‍රම තියෙනවා. හරි. අතීතයේදී මේක ප්‍රශ්න අහලා නැහැ. අතීතයේදී ගනුදෙනුකරු අත්පත් කර ගැනීමට තමයි ව්‍යාපාර කටයුතු කළේ. නමුත් වර්තමානයේදී ඒ අත්පත් කරගත්තු ගනුදෙනුකරුවෝ ටික කොහොම හරි රඳවා ගන්න. හරි. මෙයාලා බැලුවේ කොහොම හරි ගිහින් අල්ල ගන්න. මෙයාලා බැලුවේ අල්ලගත්ත අය ටික රඳවා ගන්න. හරි. අල්ලගත්තා වගේ නෙමෙයි අල්ලගත්ත එක තියාගන්නත් එපේ. හරි. ඉස්සර බැලුවේ කොහොම හරි ගිහින් ගනුදෙනුකරුවෝ ටික අත්පත් කරගන්න. නමුත් වර්තමානයේදී බලන්න අත්පත් කරගත්තු ටික කොහොම හරි රඳවා ගන්න. හරි. ඒ රඳවා ගන්නවා කියන්නේ මෙයාලා බැලුවේ කොහොම හරි ගිහින් භාණ්ඩ ටික විකුණන්න. විකුණන එතනින් ඉවරයි. හරි. මෙයාලා බලන්නේ විකුණලා එයාලා ඒවා ආයි ගන්න එයාලා පොළඹවනවා. කියන්නේ එයාලා රඳවා ගන්න. වට්ටම් දෙනවා, දීමනවා දෙනවා. එයාලා කොහොම හරි රඳවා ගන්නවා. හරි. ඉස්සර බැලුවේ අත්පත් කරගෙන. මේක මම නෝට් එකක් දුන්නානේ අත්පත් කරගෙන. ටියුෂන් එකේ හරි මොකේ හරි මම දුන්නා. අඩියුට් එක නෑ මේකනේ. ප්‍රශ්නයක තිබ්බනේ අත්පත් කර ගැනීමට. නමුත් වර්තමානයේ බලන්නේ රඳවා ගැනීමට, ගනුදෙනුකරු රඳවා ගැනීමට. හරි. අතීතයේදී බැලුවේ ගනුදෙනුකරු කොහොම හරි ගිහින් අත්පත් කර ගන්න. වර්තමානයේදී බලන්නේ කොහොම හරි ගනුදෙනුකරු රඳවා ගන්න. හරි. හරි. ඒ වගේම තව එකක් තමයි අතීතයේ මේ අලෙවිකරණේ නැත්නම් අලෙවි කටයුතු කළේ අලෙවි අංශය විතරයි. අලෙවි අංශය විතරයි අතීතයේදී මේ අලෙවි කටයුතු කරේ. නමුත් වර්තමානයේදී සියලුම ව්‍යාපාරීන් මෙහෙයුම් මූල්‍ය මානව සම්පත් සියලුම අංශ අලෙවි කටයුතු කරනවා. නැත්නම් අලෙවිකරණය සිදු කරනවා. අතීතයේදී කරේ අලෙවි කටයුතු කරේ අලෙවි අංශය විතරයි. නමුත් වර්තමානයේදී සියලුම අංශ අලෙවිකරණ කටයුතු සිදු කරනවා. හරි. ඒ වගේම තමයි අතීතයේදී ගනුදෙනුකරුගේ තෘප්තිය මනින්න මිනුම් දඬු තිබ්බේ නැහැ. හරි. ඒ කියන්නේ අතීතයේදී හරි අපි හිතමුකෝ අතීතයේදී මොකක් හරි භාණ්ඩයක් නිෂ්පාදනය හදලා විකුණනවා. ඒක පාවිච්චි කරාට පස්සේ මේ මිනිස්සයා ඒකෙන් තෘප්තිමත් වෙනවද නැද්ද කියලා මනින්න ක්‍රමයක් තිබ්බේ නැහැ. හරි. ඒ කියන්නේ ඔයා මේක පාවිච්චි කරාම ඔයාට මේකෙන් කොච්චර තෘප්තියක් තියෙනවද? ඔයා මේක පාවිච්චි කිරීම තුළින් ඔයාගේ කොච්චර අවස්ථා වුණා සපුරා ගන්න පුළුවන් වුණාද? ඔයා කොහොමද මේක සපුරා ගත්තේ? ඔයාට කොහොමද මේක පාවිච්චි කිරීම තුළින් ඔයාට දැනුනේ? තෘප්තිය මනින්න ක්‍රම තිබ්බේ නැහැ. මිනුම් දඩු තිබ්බේ නැහැ. ඒක ලියනවා මෙහෙමයි. අතීතයේදී ගනුදෙනුකරුගේ තෘප්තිය මැනීමට මිනුම් දඬු නොතිබිනි. තිබ්බේ නැහැ. නමුත් වර්තමානයේ මිනුම් දඬු තියෙනවා. ගනුදෙනුකරුගේ තෘප්තිය මැනීමට මිනුම් දඬු තිබේ. වර්තමානයේදී මිනුම් දඬු තියෙනවා කියන තෘප්තිය මනින්නේ. ඒ කියන්නේ වර්තමානයේදී සමීක්ෂණ මගින් පුළුවන්. හරි. සමීක්ෂණ යම් කිසි ඔය තියෙන මිනිසුන් වැඩිපුර කැමති භාණ්ඩේ මෙන්න වසරේ මෙන්න මේ භාණ්ඩෙට තමයි මිනිස්සු වැඩිපුර කැමති. ඔය තියෙනවා. ඔය ස්කෝලවල සමහරක් ස්කෝලවල වලින් සමීක්ෂණ කරලා ඔය තියන්නේ. හරි. මෙන්න මේ භාණ්ඩේ පාවිච්චි කිරීම කරනවා මිනිස්සු වැඩිපුර කැමති. මිනිස්සුගේ තෘප්තිය මනින්න තියෙනවා. හරි. සමහරක් ව්‍යාපාර ආයතන විසින් ඔය තියෙනවා වසරකට සැරයක් තියෙනවා සම්මාන වල එහෙම තියෙනවා මිනිස්සු වැඩිපුර කැමති මෙන්න මේ භාණ්ඩේ පාවිච්චි කිරීම. මේ පාවිච්චි කිරීම තුලින් මොම් මෙච්චර තෘප්තිය ලැබලා තියෙනවා. තෘප්තිය මනින්න මිනුම් දඬු තියෙනවා වර්තමානයේ. හරි. හරි. ඒ වගේම තව ඉස්සර කලේ වැඩි පොරොන්දු දෙනවා. වැඩි පොරොන්දු දීම සහ වැඩියෙන් පොරොන්දු දීලා ඔවුන් ඉටු කරන්නේ අඩු කාර්යය අතීත ව්‍යාපාර. නමුත් වර්තමානයේ අඩු පොරොන්දු දීලා වැඩි කාර්යයක් ඉටු කරනවා. හරි. අතීතයේදී කරේ වැඩි පොරොන්දු දීලා අඩු කාර්යයක් ඉටු කරපු එක. නමුත් වර්තමානයේදී කරේ අඩු පොරොන්දු දීලා වැඩියෙන් දෙයක් කරනවා. අතීතයේ කලේ වැඩි පොරොන්දු දෙනවා. ඕනර වඩා පොරොන්දු දීලා මේක කරන්න අපි මේක කරන්න කියලා වැඩියෙන් පොරොන්දු දීලා කරන්නේ අන්තිමේදී පොඩි දෙයක්. නමුත් වර්තමානයේදී අඩු පොරොන්දු අඩුයින් දීලා කාර්ය තමන්ගේ ඉටු යුතු කාර්ය වැඩියෙන් කරනවා. අන්න වර්තමානයේ ව්‍යාපාරවල දැකිය හැකි වෙනස්කම. මේ ප්‍රශ්නේ අහලා තියෙන අතීතය හා වර්තමාන ව්‍යාපාර අතර තියෙන වෙනස්කම් නේ පළවෙනි එක. අතීතයේදී හැම වෙලේම බැලුවේ ගනුදෙනුකරු අත්පත් කර ගැනීමට පමණයි. නමුත්
වර්තමානයේදී බලන්නේ ගනුදෙනුකරු කොහොම හරි අත්පත් කරගත් ගනුදෙනුකරු රඳවාගෙන ඉන්නවා. අතීතයේදී අලෙවි අංශය විතරයි අලෙවි කටයුතු කරේ. නමුත් වර්තමානයේදී සියලුම අංශ අලෙවි කරන කටයුතු සිදු කරනවා. අතීතයේදී ගනුදෙනුකරුගේ තෘප්තිය මනින්න මිනුම් දඬු තිබෙන්නේ නැත. මිනුම් දඬු නොතිබී. හරි. නමුත් වර්තමානයේදී ගනුදෙනුකරුගේ තෘප්තිය මනීමට මිනුම් දඬු තිබෙනවා. අතීතයේදී වැඩි පොරොන්දුදී අඩු කාර්යයන් ඉටු කළද වර්තමානයේදී අඩු පොරොන්දුදී වැඩි යමක් ඉටු කරයි. හරි. හරි ඒක ලියා ගන්න. හරි. අද බොහෝ දුරට මේ ප්‍රශ්න 25න් මට ප්‍රශ්න 15ක් වගේ තමයි කරගන්න වෙන්නේ. අනිත් ප්‍රශ්න 10 මම ඊගවට කරලා ඊගව දවසේ මම කරන්නම්. ඒ වගේම ඊගව දවසේ අපි සමාජ වක්කීම් එකකිනුත් මේ යුනිට් පේපර් එක සාකච්ඡා කරනවා. එතකොට ඒ එක දවසින්ම මේක ඉතුරු ටික සහ ඒ ප්‍රශ්න ටිකක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒකටත් ඔයාලා එන්න. මොකද මේක කරන්නේ ෆ්‍රී නේ මේ ක්ලාස් එක. මේක අර කොවිඩ් කේසස් ඉඳලා ක්ලාස් යන බැරි වුණා ඒටයි. හැමෝටමයි මේක කරන්නේ ෆ්‍රී. හරි. මේකට ඕනි කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. සම්බන්ධ වෙන අර මං කියපු දුරකථන අංකයට මෙසේජ් එකක් දාන්න. හරි. මේක අපි කරන්නේ ප්‍රධාන වශයෙන් පාඩම් ටික ඉවර කරනවා. පාඩම් ටික ඉවර කරලා පේපර් එකට එන්න පුළුවන්. ඒ පාඩමට අදාළ පේපර්ස් ගන්න එක. හරි. MCQ වෙනම පේපර්ස් ටිකක් දෙනවා අපි. හරි. හරි. පස්වෙනි රෝම ඉලක්කම් 5. අහන්නේ යම්කිසි පුද්ගලයෙකු අන්තර්ජාලය හරහා භාණ්ඩයක් මිලදී ගැනීමට අපේක්ෂා කරයි. එවැනි ගනුදෙනුවක පියවර ලියා දක්වන්න. හරි. කියන්නේ යම්කිසි පුද්ගලයෙකු අන්තර්ජාලය හරහා භාණ්ඩයක් මිලද ගන්න. ඔයා හිතන්නකෝ ඔයා eBay එකේ මොකක් හරි නැත්නම් ඩලාස් එකේ මොකක් හරි ගන්න. වොච්චයක් ගන්න, ඔරලෝසුවක් ගන්න. වොච්චයක් ගන්නකොට කොහොමද ඔයා ගන්න කියලා අහන්න. ඉස්සෙල්ලා මොකද කරන්නේ? ගැනුම් කරුවා විකුණුම් කරු මොකක් වෙනවද? සම්මුඛ වෙනවා. ගැනුම් කරුවා විකුණුම් කරු මොකක් වෙනවද? සම්මුඛ වෙනවා. කියන්නේ අන්තර්ජාලය හරහා ගැනුම් කරුවා විකුණුම් කරු මොකක් වෙනවද? සම්මුඛ වීම. අන්තර්ජාලය හරහා ගැනුම් කරුවා විකුණුම් කරු සම්මුඛ වීම. මෙතන අපි අන්තර්ජාලීය ඉස්සරහ ලියමු. අන්තර්ජාලය හරහා ගැනුම් කරු විකුණුම් කරු සම්මුඛ වීම. කියන දෙන්න හම්බ වෙනවා. ඊට පස්සේ ගනුදෙනුව සංවිධානය කිරීම. ගනුදෙනුව වක් කරනවා. ගනුදෙනුව සංවිධානය කරනවා. ඉස්සලාම කරේ මොකද? අන්තර්ජාලය හරහා ගැනුම් කරු විකුණුම් කරු සම්මුඛ වුණා. ඊට පස්සේ ගනුදෙනුව සංවිධානය කරා. ඊට පස්සේ මොකද කරන්නේ? මිලදී ගැනීම හා විකිණීම. ඊට පස්සේ කරනවා මිලදී ගැනීම හා විකිණීම. මිලදී ගැනීම හා විකිණීම. හිතන්න ඔයාලා ඉස්සලාම වොච්චයක් ගන්න යනවා. වොච්චයක් ගන්නකොට ඔයාලා මොකද්ද? අන්තර්ජාලය හරහා ඔයයි ගැනුම් කරුයි ඔයා ගැනුම් කරු විකුණුම් කරු සම්මුඛ වෙනවා. හරි. ඊට පස්සේ ගනුදෙනුව සංවිධානය කරගන්න. හරි. හරි. මට ඕනි මෙන්න මේ වොච් එක මෙන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලට පුළුවන් ද මෙන්න මේ දවස් ඇතුළත මට මේ භාණ්ඩේ වන්න. හරි. ගනුදෙනුව සංවිධානය කරගන්න. ඊට පස්සේ මිලදී ගැනීම හා විකිණීම. හරි. එයා කියනවා හරි මම භාණ්ඩේ වන්නම්. එයා මෙන්න මේ ගාන මට වන්න ඕන. හරි. මේක කැෂ් ඔන් ඩෙලිවරි හෝ ඔන්ලයින් පේමන්ට් කරන්න ඕනේ නැත්නම් භාණ්ඩේ නිවසට ලැබුණ පසු හෝ නැත්නම් ඔන්ලයින් බැංක් පේමන්ට් හරහා ගෙවන්න ඕනේ. හරි. මිලදී ගැනීම හා විකිණීම. හරි. ඊට පස්සේ ගැනුම් කරු විසින් මුදල් ගෙවීම. ගැනුම් කරු විසින් මුදල් ගෙවීම. අන්තර්ජාලය හරහා භාණ්ඩ හෝ භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍රධාන වශයෙන් මොකක්ද මේ පියවර ටික ඉස්සෙල්ලාම අන්තර්ජාලය හරහා ගැනුම් කරු සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මොකක් කරනවද? ගනුදෙනු සංවිධානය කරගන්නවා. ඊට පස්සේ මිලදී ගැනීම හා විකිණීම සිදු කරනවා. අන්තිමට ගැනුම් කරු විසින් මුදල් ගෙවීම. මේක තමයි ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ. හරි. හරි. අද ප්‍රශ්න 25න් ඒක වගේ කාලයක් තුල ප්‍රශ්න 15ක් සාකච්ඡා කළා. ඉතිරි ප්‍රශ්න 10 සහ සමාජවාදී මහා ආචාර්ය ධර්ම යුනිට් එකේ මට මතක ඉතිරි ප්‍රශ්න 15ක් 20ක් තියෙනවා. ඒ ටික අපි ඉතිරි දවසේ සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කිරීමත් YouTube එකේ දානවා. හරි. මොකද මේ ක්ලාස් එක කරන්නේ ෆ්‍රී. يعني ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. ඒ කොවිඩ් ප්‍රශ්න හින්දා පන්ති යන්න බැරි වුණු වගේම මුදල් ප්‍රශ්න තියෙන අයට සහභාගී වීමට තමයි මේක පටන් ගත්තේ. මේ සෑම කෙනෙක්ටම එන්න පුළුවන් මේ පන්තියට.
වැඩක් කරගන්න එන්න පුළුවන්. හරි මාර කියපු නම්බර් එක 0.1යි 40 35 965 මේ නම්බර් එකට මට WhatsApp message එකක් දාන්න පේපර් එක ඕනි හා මේ පන්තියට එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් හරි අපි මේ වගේම ඉතුරු පාඩම් මාලාවෙත් යුනිට් පේපර්ස් ටික කරගෙන යනවා ප්‍රශ්න 8ටම හරි අදට මෙච්චරයි හරි ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් මගේ ප්‍රශ්න අහන්න මෙතනින් අපේ පාඩම සහ පන්ති ඉවරයි අනිත් දවසේ සහභාගී වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට හරි